රට රකිනාසේ විදවිරුවන් සුව දෙන්නාසේ රජදරුවන් මග පෙන්වූසේ රටනන් වන්නට දය ජයගන්නට හෙළයේ විරුවනි ඔබේ වාරයනිමේ ඔබේ කුෂිභෝග හා ගොවිපොළ නිෂ්පාදන හොඳම මිලට සැලකින් නිවසේ සිටම විකුණා ගන්න. දැන්ම පිවිසෙන්න හෙළවිරු.lk. දේශීය ගොවිරජුන් වෙනුවෙන් තැනූ ඔබේම වෙළඳපොළ. හෙළවිරු ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානය. සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් උදෙසා එක්වෙමු. එපික් ටෙක්නොලොජි සමූහ ව්‍යාපාරයේ ජාතික මෙහෙවරක්. අයිබෝවන් සතියන්ත ශනිදා දවසේ අපි සූදානම් වෙන්නේ සිත්නෙත් අසපුව වැඩසටහන ආරම්භ කරන්නට. බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ සම්බුද්ධ ඥානයන් පිළිබඳව කෙරෙන්නා වූ දේශන මාලාවක් ඔබ දිගින් දිගටම ශ්‍රවණය කළේ. ෂඩ් අසාධාරණ ඥාන පිළිබඳව තමයි මේ ඥාන අතරින් අපි හඳුනන වහන්සේගේ දේශන මාලාව තුළ සිත්නෙත් අසපුව තුළ ඔබ ශ්‍රවණය කරමින් ආවේ. එහිදිත් විශේෂයෙන්ම වැඩි දවසක් ගත වුණා ආසියානුසය ඥානය පිළිබඳව කතා බහ කරන්නට, දේශනාව පැවැත්වෙන්නට. එහි චරිත පිළිබඳව චරිත ඇසුරේ ගොඩනැගෙන ධර්ම දේශනා කිහිපයක් ශ්‍රවණය කරලා අද තවත් සුවිශේෂී වූ එවන් උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි ඔබ සූදානම්ව සිටින්නේ. ඉතින් මේ උතුම් අවස්ථාව හිමි කර දෙන්නට සූදානම් වෙන මොහොතේ සෙනසුරාදා සිටින තසපුව වෙනුවෙන් බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අදත් ආරාධනා කළා. උඩුගම්පල හෙන්ඩිමහර කම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට උන්වහන්සේ අදත් සුපුරුදු විදියටම සජීවීව මැදිරියට වැඩම කොට මේ උතුම් දේශනාව ධර්ම සාකච්ඡාව සඳහා සූදානම්ව සිටින මොහොතේ අපි සිහිපත් කරන්නට ඕන කොරෝනා වසංගතය ලංකාව තුළ දැන් ක්‍රමිකව අපේ ජන සමූහය අතරින් නික්මෙන ස්වභාවය පෙනෙනවා. හැබැයි මේ නික්මීම නැවත ආරම්භයක් බවට පත් කරනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ අපිමයි. ඒ නිසා වැඩි සැලකිල්ලකින්, වැඩි අවධානයකින්, අවබෝධයකින් කටයුතු කරන්නට හැම දිනාටම සිත් පහළ වේවා. ඒ අතර ලැබුණා වූ මේ විරාමය තුළ ජීවිතයේ ධර්මයෙන් හැඩගස්වා ගන්නට ඔබට නැනස පෑදේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා සෙනසුරාදා සිටින තසපුවේ ධර්මානුශාසනාව සිදු කිරීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද ධර්ම දේශනාවට දායකත්වයෙන් එකතු වෙනව වාද්දුවේ දෙල්දුවේ කෝපියාවත්තේ 182කින් ඒ නිවසේ පදිංචි පින්නතුන් විසින් එයත්තු නමක් ගමක් සඳහන් නොකර ඒ විදිහට දායක පිරිසක් වශයෙන් සඳහන් කරලා තියෙනවා. ලොකු අරමුණක් නෙමේ තියෙන්නේ. කියන්නේ නම් ගම් වශයෙන් එකම අරමුණ තමයි ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටම මේ ධර්ම දානමය කුසලයේ පිණින් ධර්ම අවබෝධය සැලසේවා කියලා ওই ටික තමයි මුළු දායකත්වෙම. සාමාන්‍යයෙන් අපි දේශනේ අවසානයේ මුළු දායකත්වය කියන්නේ අද දේශනේ ආරම්භයේදී මුළු දායකත්වය කියන්න ලැබුණා. මොකද එකම අරමුණ හැමෝටම ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාට ධර්ම අවබෝධය. පින්වත්නි, අපි කවුරුත්
මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල එක බණපදයක් හරි අහන්නේ ඒ අරමුණ හිතේ තියාගෙන. ඒකින්ද අපි ඒ දායකත්වයේ අරමුණ සත් අරමුණක් ඒකාන්තයෙන් සඵල වෙන්නට මේ උතුම් ධර්මදේශන මාලාවම හේතු ආසනාම වෙත්වා කියලා හැම දිනාටම මෙත් සිතින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ධර්මදේශනා සිදු කරන මේ වෙලාවේ ඊටාම හොඳින් ශ්‍රවණය කරන්න, බොහෝම මතකය ඇති කරගත හැකි විදිහට සිහියෙන් ශ්‍රවණය කරන්න කියලා සිහිපත් කරනවා. අපි පින්වත්නි බුදුරජාණන් වහන්සේට සම්බුදු ගුණ අතරේ තවත් කෙනෙකුට විශේෂ වෙන්නේ නැති සාමාන්‍ය ලෝකයේ සාමාන්‍ය මේ මිනිස්සු පුහුදුන් අය විතරක් නෙමෙයි, පෘථග්ජන කියන මිනිස්සු අතර විතරක් නෙමෙයි, කිසිම දෙවියෙකුට කිසිම බ්‍රහ්මයෙකුට තියා මාර්ගඵලලාභී ශ්‍රාවකයෙකුටවත් රහතන් වහන්සේලාටවත් අඩුම තරමේ සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් නැති සුවිශේෂ ඥාන 6ක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ තමයි ෂඩ් අසාධාරණ ඥාන. අපි ඒ ඥාන 6න් කොටස් වශයෙන් මේ වෙද්දි සාකච්ඡා කරමින් ආවා කියන එක ඔබට මතක ඇති පින්වත්නි. බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ තුල මේ ගුණ විස්තරාත්මකව මතු කරගන්න පුළුවන් විදිහට අපි විස්තරාත්මක කියලා කිව්වට ඇත්තටම කොච්චර විස්තර කරත් සංක්ෂිප්තයි. මොකද හේතුව අපි බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණ කතා කරන්නේ යම්කිසි කාලයකට රාමු වෙලා කොටු වෙලා. ඉතින් දැන් මේ net නාලිකාව වගේ එක දේශකයන් වහන්සේ නමකට සතිපතා දේශන වශයෙන් කරන්න අවස්ථාව දීලා තියෙන මාධ්‍යයක් බොහොම දුර්ලභ බව ඔබ දන්නවා. එහෙම නොවුනා නම් අපිට මේ ගුණ 6ම එක පැයක් ඇතුලේ කතා කරන්න සිද්ධ වෙනවා. ඒකෙන්ද ඔබට තේරෙනවා ඇති මේ ගුවන් විදුලි ධර්ම දේශනා මොන විදිහට ප්‍රචාරණය කෙරුණත් මේ සිත්නෙත් අසපුව මෙත්නෙත් පාමුලාදී වැඩසටහන් වල තියෙන ඒ ගුණාත්මක බව නිසායි පින්වත්නි ඔබට මේ වගේ ගුණ 6ක් සති ගාණක් තිස්සේ විස්තර කරලා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මම ඔබට මතක් කළා එනමුත් සංක්ෂිප්තයි කියලා. කොච්චර අපි විස්තර කරන්න කාලය අරගත්තත් කෙටියෙන් තමයි කතා කරගෙන යන්නේ කියන එක ඔබට මතක් කළා. බුදුරජාණන් වහන්සේට සුවිශේෂ වෙන කිසිම ශ්‍රාවකයෙකුට නැති ඒ උතුම් සියලු ගුණ ෂඩ අසාධාරණ ඥාන 6 ගැන අපි ඔබට මතක් කළා. මේ කිසිවෙකු හටත් නැති මුනිදුට සනුවණක් ඇති මෙලොව සැමටම ඇති වාසනා ගුණ කිසිවෙකුත් නැති කියලා වැත්තෑවේ හාමුදුරුවෝ ලියලා තියෙනවා කියලා. මේ සුවිශේෂ ඥාන 6 ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාන ගැන අපි ඔබට පළමුවෙන්ම දේශනයක් සිදු කළා. ආසයානුසේ ඥානය දැන් සෙන්සුරාදා කිහිපයක අපි සාකච්ඡා කරමින් එනවා. ඉදිරිය අපිට තව ඥාන 4ක් තියෙනවා. යමක පාටිහාරී ඥානෙ, මහා කරුණා සමාපatti ඥානෙ, සබ්බඤ්ඤුත ඥානෙ සහ අනාවරණ ඥානෙ. එතකොට මේ ආසයානුසේ ඥානය බුදුරජාණන් වහන්සේ පුද්ගලයන්ගේ ආසය, අනුසය, චරිත ආදී කාරණා කීපයක්ම ඔබට අපි පහුගිය දවස්වල විස්තර කරලා දුන්නා. මේ බුදුරජාණන් වහන්සේ ඒ චරිත හඳුනා ගන්න හැටි, එක එක පුද්ගලයන් තුළ තියෙන අනුසය ධර්මය, ආසය ධර්මය හඳුනා ගන්න හැටි. උන්වහන්සේ ධර්ම දේශනා කරනකොට පින්වත්නි මේ සියලු ගුණ උන්වහන්සේ තුළ මතුවෙනවා. කවුරු හරි කෙනෙක් දිහා උන්වහන්සේ බලනකොට ඒ කෙනා තුළ මේ වෙලාවේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්ද බැරිද කියලා දකින්න ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාණයෙන් වගේම මේ ආසයානුසේ ඥානයත් උදව් වෙනවා. ඒ වගේම මේ දේශන සියල්ල ඔබට අහනකොට තේරෙයි මෙතන තියෙන මේ බොහෝ ඥාන, මහා කරුණා සමාපatti ඥානය ආදී ගොඩාක් ඥාන තව කෙනෙකුගේ ධර්ම අවබෝධය පිණිස උන්වහන්සේ මොනතරම් තමන් තුළ තියෙන ඥාණයෙන්
උපකාරී වුණාද කියලා. ඉතින් අද අපි බලමු ආසයානුසේ ඥානෙත් බොහොම මේ එක කොටසක් චරිත කියන කොටස තමයි අපි මෙතෙක් කතා කරේ. පුඤ්ඤාභිසන්ද වශයෙන් අපුඤ්ඤාභිසන්ද වශයෙන් ආනඤ්ඤාභිසන්ද වශයෙන් මේ තියෙනවා සංස්කාර. ඒ කියන්නේ පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනඤ්ඤාභි සංස්කාර කියලා. පුඤ්ඤ කියන්නේ පිං, කුසල්. අපුඤ්ඤ කිව්වේ අකුසල්. එතකොට ආනඤ්ඤාභි සංස්කාර කිව්වේ ධ්‍යාන සිත්වල රැස් වෙන කර්ම. දැන් ධ්‍යාන සිත් වඩන අය බොහොම දුර්ලභ නිසා වැඩිපුරම මේ ලෝකේ මේ කවුරුත් අතරේ පුඤ්ඤාභි සංස්කාර සහ අපුඤ්ඤාභි සංස්කාර තමයි කාම ලෝකේ ඉන්න මේ මිනිසු අතරේ දෙවියන් අතරේ රැස් වෙන්නේ. එතකොට ඒ කියන්නේ දැන් දෙව්ලොව ගත්තත් පින්වත්නි ආනෙන්ජාභි සංස්කාර රැස් කරන අය බොහොම අඩුයි. දෙවියන් අතරේ වුණත්. ඉතින් ඔබට කියන්නට ඕනේ මේ ඥාන අතරේ පින්වත්නි අපි මේ වෙද්දී පුඤ්ඤාභි සංස්කාරයන්ට අදාළ සිත් ගැන කතා කළා. එතකොට අපි දේශන දෙකකින් කතා කළා සිත් 8ක් ගැන. මේ පුඤ්ඤාභි සංස්කාරයට අදාළ ඒ කියන්නේ පිනට කුසලයට සම්බන්ධ සිත්වල ස්වභාවය කතා කරේ. මේක පටල ගන්න එපා, චෛතසික නෙමෙයි කතා කරේ සිත් ගැන. සිතයි චෛතසික කියන සිතුවිල්ලයි කියන එක සම්පූර්ණ මේ කාරණා දෙකක් කියන එක අභිධර්මයේ පරමාර්ථ කොටස් ඉගෙන ගන්නකොටම ඔබ දන්නවා, අහලා තියෙනවා චිත්ත චෛතසික කියන්නේ දෙකක් කියලා. එතකොට මේ දෙක ගැන පැටලිල්ලක් ඇති කරගත්තොත් එහෙම මෙතනදී දැන් අපි මේ සිත් ගැන කියාගෙන යනකොට ඔබ ඒක චෛතසික විදිහට පටල ගන්නවා, කල්පනා කරන්න ගන්නවා. මේක මම අද දේශනාවේදී විශේෂයෙන් තේරුම් කරන්න ඕන තැන් ටිකක් එයි. ඒක නිසා ආරම්භයේදීම පොඩි උපමාවක් කියන්නම්. බොහෝ ග්‍රන්ථවල මේ ත්‍රිපිටකය ඉගෙන ගන්නකොට අභිධර්මයට අදාළ ග්‍රන්ථ ඉගෙන ගනිද්දී ඒ බොහෝ පොත්පත්වල පින්වත්නි අපූර්ව උපමාවක් මේ දෙකට කියනවා. මේ උපමාව හරි ලස්සනයි. ඔබ කවුරුත් දන්නවා කසාය කියන එක ගැන. කසායක් හදනකොට ඒ කසායේ මේ අපි දාන අන්තර්ගතයට අදාළ දේවල් තියෙනවනේ. දැන් මේ දවස්වල කොත්තමල්ලි බොනවා, සමහරු වෙනිවැල් ගැට බොනවා. එතකොට පස්පංගු කියලා ගන්නකොට ඖෂධ වර්ග කීපයක් ගන්නවා. දැන් මේව දාලා කසායක් හදාගත්ත කිමුක මොකක් හරි. එතකොට ඕකේ මූලික වෙලා තියෙනවා ජලය. අපිට කසාය හදාගන්නකොට කොත්තමල්ලිද වෙනිවැල් ගැටද මොකක් ගත්තත් ජලය අනිවාර්යෙන් ගන්නවනේ. එතකොට ඒ ජලය තුල තියෙන ඇතුළත් වෙලා තියෙන අඩංගු දේවල් හැටියට අර පස්පංගුවේ නම් ඒකට අදාළ කොත්තමල්ලි වෙනිවැල් ගැට පත්පාඩගම් ඔය ආදි දේවල් ඒකට එකතු වෙනවා. මෙන්න මේ වගේ මේ හිතට සහ චෛතසික වලට ගොඩාක් ග්‍රන්ථවල දීලා තියෙන සමාන උපමාවක් තමයි අටුවාවෙන්, ඒ වගේම පසු කාලීනව ලියවෙච්ච ඊටාම වටින ග්‍රන්ථ අතරේ මම වැඩිපුරම පරිහරණය කරපු මේ අභිධර්ම ඉගෙනගත්ත මුල් කාලේ, ඒ කියන්නේ මට එතකොට අවුරුදු අපි 20 පිරෙන්න කාලේ අතට ලැබුණ බොහොම වටින පොතක් අභිධර්ම චන්ද්‍රිකාව කියලා. නාරහෙම්පිට පැත්තේ මම ඒ කාලේ වැඩ හිටියේ. ඉතින් මට වාසනාව ලැබුණා ඔය අභිධර්ම චන්ද්‍රිකාව අත්පොත හැටියට තියාගෙන එකල ඉගෙන ගන්න. ඔය පොතෙත් තියෙනවා මේ ලස්සන අපූර්ව උපමාව. සිත හරියට ජලය වගේ. අර සිතට අදාළ වෙන චෛතසික ටික සම්පූර්ණයෙන් හරියට අර කසායයකට අදාළ ඖෂධ වර්ග ටික වගේ. එතකොට දැන් මෙතෙන්දී අපි පහුගිය සතියේ කතා කරපු මේ කාමාවචර කුසල සිත්වල 8ක් අපි කතා කරන්නේ. මේ සියල්ල මතක තියාගන්න. මේ අර කසායට අදාළ වෙනිවැල් ගැට පත්පාඩගම් කොත්තමල්ලි වගේ ඒවා නෙමෙයි. ශ්‍රද්ධාව, වීරිය ඒව නෙමෙයි මේ. එතන කතා කරේ අපි වතුර ටික වගේ ටික. ඒ කියන්නේ සිත. දැන් අදත් එහෙමමයි.
මොකද මම මේක ඔබට කියන්නේ දැන් මෝහ මූලික සිත ගැන කතා කරොත් මෝහයට අදාළ සිත් දෙකක් තියෙනවා. එතකොට එතන එකක් තමයි උපේක්ඛා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත, අනිත් එක උපේක්ඛා සහගත උද්ධච්ච සංප්‍රයුක්ත සිත වන සිත් දෙකයි. ඒතර දැන් මේ දෙකම ඇවිල්ලා වතුර වගේ. මේක ඇවිල්ලා මූලික දේ, මේකට අඩංගු වෙන අන්තර්ගතයට මෝහසිතින් නිෂ්පාදනය වෙන්නේ මොකද්ද කියලා අපි හරියට කිව්වොත් එහෙම මෝහසිත තුල හටගන්න සිතුවිලි චෛතසික මොනවාද කියන එක වෙන වෙනම චෛතසික කතාවරදී කතා වෙනවා. දැන් ද්වේෂ ගත්තත් එහෙමයි. අපි ඔබට මෙහෙම උදාහරණයක් කිව්වොත් ඉරිසියාව. දැන් අපිට මේක කතා කරගෙන යද්දි තේරෙනවා එක මම ඔබට මුලදී ටිකක් කිව්වේ කල්ැතුවම මේ ගැන ඔළුවේ තියාගෙන අහනකොට ඒක ලේසි තේරුම් ගන්න පැටලෙන්නේ. නැත්තම් අපි අර බාගෙට කියන් යනකොට සමහරු අතරමැදින් ප්‍රශ්නාර්ථ වෙලා කල්පනා කරනවා. මේක කලින් කියලා තිබ්බට පස්සේ එහෙම කල්පනා කරන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. ඒ නිසා තමයි කලින් මතක් කළේ. එතකොට දැන් අද අපි කතා කරන ඉස්සෙල්ලාම අපුඤ්ඤාභි සංස්කාර අකුසල් වලට සම්බන්ධ චරිතවල ස්වභාවය. එතකොට මේ જાතියේ සිත් තියන අය සමහර වෙලාවට පින්වත්නි අතීතයේ වැනි සිත් වලින් රැස් කරපු අපුඤ්ඤාභි සංස්කාර කියන ඒ කර්ම නිසා චේතනා අපුණ්‍ය වූ චේතනා නිසා අකුසල වූ චේතනා නිසා මේ ජීවිතයේ උපත ලැබලා තියෙන කොතනද? එහෙම නැත්නම් මේ උපත ලැබලා තියෙන තැන යා හැසිරෙන විදිහ තුල යාගේ යම් දුක් වේපාක විඳිනවා නම් මේ දුක් වේපාකේ බුදුරජාණන් වහන්සේ දකින්නකොටම උන්වහන්සේ දන්නවා මෙයාට මේ මොන විදිහේ සංප්‍රයුක්ත සිතක් නිසාද එදා මේ කර්ම රැස් කරගෙන අද ඒකේ විපාක සිතක් විදිහට මේ වෙලාවේ මේ විපාක විඳින්නේ කියන එක. චරිතයක් දිහා උන්වහන්සේ ඒ තරමටම ඊටාම සියුම්ව දකින්න. දැන් අපි දැක්කොත් එහෙම පින්වත්නි මොකෙක් හරි සතෙක් අකුසලයක් විඳිනවා අපිට පේන්නේ බොහොම මතු පිටින් පොඩි එක්කෝ ආවේ සතෙක් මරන්නේ නැති. අපි එහෙමනේ දකින්නේ. දැන් අපි මේක කතා කරමු හිමීට. ඔබට මතක ඇති මේ කුසලයන් ගැන කතා කරනකොට එතනදී අපි සිත් 8ක් කතා කරා. මේ අකුසල් ගැන කතා කරනකොට සිත් 12ක් තියෙනවා. හැබැයි මේ 12 ලෝභයට තියෙන 8 ලෝභයට 8ක් තියෙනවා. ඒ ලෝභයට තියෙන 8 හරියට අර කුසලයට කතා කරපු මහා කුසල සිත් 8ට සමානව තමයි පොඩි වෙනසක් තමයි වචනවල තියෙන්නේ. වචනවල සමානකමක් ළඟින් ගියාට ඒ හිතේ රැස් වෙන කුසලයේ අකුසලයේ කියන එක පින්වත්නි අහස පොළොව වගේ විපාක දෙන්න ගියාට පස්සේ එතන කිසිම සමානකමක් නැහැ. දැන් අපි මේක දිගටම ශ්‍රවණය කරන අය ඉන්න නිසා එයාට මතක් කරලා දෙන්නම්. ඔබ පහුගිය සතිවල කතා කරපු ඥානවලදී ඔබට මතක ඇති මේ සිත් කතා කරනකොට සෝමනස්ස සහ උපේක්ඛා කියලා අපි දෙකක් කතා කරා. ඒ කියන්නේ මේ හිතක සතුටක් ඇති වෙන වෙලාවකට, හිතේ සැපක් ඇති වෙන වෙලාවට, හිතට ප්‍රියමනාප ස්වභාවයක් ඇති වෙන වෙලාවට එතන දැනෙනවනේ අපේ හිතට යම් වින්දනයක්. ඔය වින්දනය හැම වෙලාවෙම අඩු වැඩි විදිහට අවස්ථා දෙකකින් තියෙනවා. හිතට එන වින්දනයක්. අපි විඳින දෙයක් අඩු වැඩි විදිහට අවස්ථා දෙකකින් තියෙනවා. එකක් තමයි අපිට බලවත් විදිහට හිතට දැනෙනවා නම් ඒ සතුටක් විදිහට ප්‍රීතියක් විදිහට ආන්ගේ අවස්ථාව සෝමනස්ස සහගතයි කියලා අපි ඔබට කිව්වා. ඒ සතුට ඇති වෙන විඳින ස්වභාවයට සෝමනස්ස සහගත කියලා කියනවා. හැබැයි ඒකේ මේ එහෙම අර අසතුටක් ඇති වෙන අවස්ථාවක් තියෙනවා නම් ඒකට කියනවා දෝමනස්ස සහගත කියලා. ඔන්න ඔය අවස්ථා දෙකම නැතුව සතුට කියන එක දැනෙන නොදැනෙන විදිහට නිකන් තිබ්බත් නෑ වගේ ස්වභාවයේදී උපේක්ඛා සහගත කියන එක අපි ඔබට මතක් කළා. එතකොට මෙතනදී ඒ අවස්ථා හැමතිස්සෙම කෙනෙක් විසින් කරවන හෝ තමන් විසින්ම කරන තමන් විසින් කරනවා නම් අපි කිව්වා අසංකාරිකයි. එහෙම නැත්නම් තව කෙනෙක් විසින් හෝ තමන්ගේ හිත හෝ ඕනෑකමින් මෙහෙवला කරනවා නම් ඒක සසංකාරිකයි කියලා.
මේ කතා කරපුවා ටිකක් කියන්නේ හින්දා මේ වැඩිදුර විස්තර කිරීමක් කරන්නේ නැහැ. ඒකෙදි අවබෝධයෙන් කරනවා නම් ඥාන සම්පයුක්තයි කිව්වා. අවබෝධයක් නැතුව කරනවා නම් ඥාන විප්‍රයුක්තයි කියලා ඔබට කිව්වා. දැන් අද මහා බරක් ගන්න දෙයක් නැහැ මේ ලෝභ මූල සිත් ටිකට අර ඥාන සම්පයුක්ත ඥාන විප්‍රයුක්ත කියන ටික අයින් කරන්න එච්චරයි. ඒ ටික අයින් කරලා එතෙන්ට එකතු කරන්න වෙන වචන දෙකක් දිට්ඨිගත සම්පයුක්ත දිට්ඨිගත විප්‍රයුක්ත ඔච්චරයි. අපි මේ වචන දෙක දාලා මේ වාක්‍ය ටික විදිහට බලමු මේ සිත් 8 ස්වභාවය. සෝමනස්ස සහගතය කියන්නේ සතුටක් ඇති වෙන විදිහේ දිට්ඨිගත සම්පයුක්තව අසංකාරික සිතක් හට ගන්නවා. ඔන්න දැන් ඔබට මෙතන අලුතෙන් තියෙන අර දිට්ඨිගත කියන වචන ගැන විතරයි. අසංකාරික සසංකාරික කියන එකයි සෝමනස්ස මේ උපේක්ඛා සහගත කියන ඒවා ඔක්කොම ඉගෙනගෙන තියෙන්නේ. දිට්ඨිගත සම්පයුක්ත සහ දිට්ඨිගත විප්‍රයුක්ත කියනකොට එතනදී පින්වත්නි යම් කිසි කෙනෙක් දැන් අපි කියමු සාමාන්‍යයෙන් කුසලයක් කරනවා කියන තැන එයා එතෙන්දී අනිවාර්යෙන් කුසල සිතක් තියෙන තැන මිත්‍යා දෘෂ්ටියක් තියෙන්න බෑනේ. කුසලයක් කරනවා කියනකොටම ඒ කුසලයේ තුල අඩුම තරමේ කර්මඵල විශ්වාසය හරි තියෙනවා. සම්මාදිට්ඨියක් තියෙනවා. එතකොට දැන් අකුසලයක් කරන තැනකදී ඔන්න මතුවෙනවා මේ යම්කිසි දෘෂ්ටි. කර්මඵල පිළිගන්නේ නැති විවිධ දෘෂ්ටි. එතකොට මේ දිට්ඨියක් මූලික වෙලා දිට්ඨියක් සහිතව ඇති වෙන අකුසල සිතුත් තියෙනවා. ඒ වගේ ප්‍රබල වෙච්ච දෘෂ්ටියක් නැතුව ඇති වෙන අකුසල සිතුත් තියෙනවා. එතකොට මෙන්න මේ අකුසල අකුසල සිතකට දෘෂ්ටියක් එකතු වෙනකොට දෘෂ්ටි කියන්නේ මොකක්ද කියන එක මේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දෘෂ්ටි කියන වචනේ ඕනතරම් මේ නගරයක ඇවිදන් ගියත් සමහරවිට පේනවා දෘෂ්ටි විශේෂඥයෝ කියලා ගොඩක් තැන්වල තියෙනවා මේ ඇස් කණ්ණාඩි විකුණන ආයතනවල නම දෘෂ්ටි විශේෂඥයෝ. ඒ කියන්නේ දෘෂ්ටියක් කියන්නේ දැක්මක්. දැන් එතන ඇස් කණ්ණාඩි විකුණන්නේ මේ ඇහැට පේන දැක්ම වෙනුවෙන් ඔවුන් උදව් කරනවා කියලා. ඒ නිසා උන් දෘෂ්ටි විශේෂඥයෝ. මේ ලෝකේ හොඳම දෘෂ්ටි විශේෂඥයා තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ සම්මාදිට්ඨියට ශ්‍රාවකයෙක් තුළ සම්මාදිට්ඨිය ඇති කරවන්න උන්වහන්සේ තරම් විශේෂඥ අවබෝධයක් ඇති කෙනෙක් ලෝකේ තුන් ලෝකේ කොහෙවත් නැහැ. රහතන් වහන්සේ නමක් වුණත් සමහර විට යම් ශ්‍රාවකයෙක්ව දැකලා ඒ ශ්‍රාවකයාට ධර්මයේ දේශනා කරද්දී මෙයා මේ ධර්මය අහලා මොන වගේ ඵලයකටපත් වෙයිද ඒව දන්නේ නැහැ. එහෙම නොදැන තමයි කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දෘෂ්ටි විශේෂඥකම කොහොමද කියනවා නම් මෙයා මේ සම්මාදිට්ඨියේ සත්‍ය ඥානෙට එයිද? මෙයා මේ සම්මාදිට්ඨියේ කෘත්‍ය ඥානෙට එයිද? මෙයා මේ සම්මාදිට්ඨියේ කෘතඥානෙට එයිද? උන්වහන්සේ ඔක්කොම දන්නවා. මෙයාට මේ ත්‍රිපරිවට්ට විදිහට සම්පූර්ණ ද්වාදසාකාරෙම ඇති වෙයිද? එහෙම නැත්නම් එක පරිවට්ටකින් ආකාර 4ක් විතරක් ඇති වේද? ඔබ බලන්න එපා මේ මොනවද කියලා. මේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී පින්වත්නි උන්වහන්සේ මේ කෙනා සම්මාදිට්ඨියේ දෘෂ්ටියේ කොතෙන්ටද එන්නේ කියන එක ගැන පූර්ණ අවබෝධකින් තමයි උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඒ නිසා මේ ලෝකේ දෘෂ්ටියක් තුල භාග්‍යතුන් වහන්සේ තරම් විශේෂඥ කවුරුවත් නැහැ. ඉතින් සම්මාදිට්ඨිය තමයි ඒ දෘෂ්ටිය. එතකොට මිත්‍යා දෘෂ්ටි කියන්නේ දෘෂ්ටිය. අන්නේ දෘෂ්ටි විශේෂඥයෝ නම් අද ලෝකේ ඕන තරම් ඉන්නවා. දැන් ලංකාවේ සමහරව ඉන්නවා මේ හරි උගත් හරියට පඬිතයි විවිධ මත ඒ උගත්කම වැඩි වෙලාම මති මතාන්තර පිරීලා සමහර වෙලාවට වුණුත් එක අතකට දෘෂ්ටි විශේෂඥයෝ වගේ මිත්‍යා දෘෂ්ටි විශේෂඥයෝ. ඒ කියන්නේ ඕන්ට සමහර වෙලාවට ඇති වෙන මතවලදී ගොඩක් වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා ඔවුන් අතින් සැකයට භාජනය වෙලා විවිධ විදිහේ ඒවට අලුත් අර්ථකථන දෙන්න උත්සාහ කරන අවස්ථා තියෙනවා.
ඕවා කොහෙද තියෙන්නේ කියන විවිධ මත මිනිසුන්ට එකතු කරනවා. දැන් ඒ වගේ එකක් අහගෙන ඉඳලා සමහර කෙනෙක් බලන් ගියාම ඒකෙත් ඇත්තක් තියෙනවනේ කියලා ඔන්න එන්න පුළුවන් මතයක්. දැන් මම හොඳම උදාහරණයක් ඔබට කියන්නම්. අපි කියමු මොකොත් මේ හිතන්නේ නැතුව මෙහෙම ලොකු කතාවක් නැතුව net radio එකටම ආපු ලියුමක් මේ ගැන මතකයි මට ඔය සත්තු මරණ එක ගැන. එතකොට මේ ලියුමේ තිබුණලු සිත්නෙත් අසපුව අහපු කෙනෙක් තමයි ඉවලා තිබුණේ. එයා කියලා තියනවලු මේ සතෙක් මරලා ඒ සතාගේ ජීවිතේ නැති කරාම ඒ සතා කොහේ හරි ආය ආත්මික උපදිනවා. එතකොට එයාගේ ජීවිතේ මරුවට ආත්මෙ දැන් ඒ ලියුමේ තීච්ච වචන වල කිව්වොත් එහෙම ජීවිතේ මරුවට ආත්මෙ මරුවේ නෑලු. එයා කොහේ හරි ආයි උපදින හින්දා. හැබැයි ඉතින් ওই ධර්මය කියලා කෙනෙක් නිවන් දැක්කට පස්සේ එයා කිසිම ලෝකයක ආයි උපදින්නේ නැත්තම් එයා පිරිනිවන් පානවා නම් ඉතින් එතකොට එයාගේ ආත්මෙම මරලා දාලානේ කියලා. ඉතින් එහෙම බැලුවට පස්සේ ආයි උපදින ආත්මිකට ආයි යනවනම් ඒ විදිහට මරණයටපත් කිරීමට වඩා භයානකයි නේද? ওই විදිහට මේ නිවන් දකින්න කියන එක කියලා. කොහොම දෘෂ්ටියක්ද? සමහරට මේ වෙලාවෙත් අහනවත් දන්නේ ඒක එවපු කෙනා. කොහොම හරි ওই විදිහට මේ අපිව ශ්‍රවණය කරන් ඉන්න අය අතරේ නිකන් ඉන්න ගමන් ඔය ඔළුවට එක එක විදිහේ දෘෂ්ටියන අය ඉන්නවා. ඔහොම නෙවෙයි හොඳ දෘෂ්ටි තියන අය සමහරවිට අපිත් එක්ක කතා කරනවා. හැබැයි ඕවා ගැන වැඩි කියන්න හොඳ නෑ. මොකද හේතුව විතරකව පස්සේ දුවන සමහරු නිකමට හරි හිතුණු ඊකෙත් පොඩි ඇත්තක් තියෙනව නේද කියලා. දැන් මොකද මම ඒ දෘෂ්ටිය තුල ඇත්ත නැත්ත විස්තර කර කර ඉන්න නෙවෙයි මේ වෙලාවේ දේශනය කරන්නේ. මේ වෙලාවේ අපි දේශනය කරන්නේ මේ වෙන මාතෘකාවක්. මෙතන මේ ආසයානුසය කියන බුදුගුණ ගැන මේ වෙලාවේ කතා කරන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් දැන් අර වගේ දෘෂ්ටියක් ඇහිලා දැන් ඔය YouTube වල ඊට පස්සේ Facebook වල අන්තර්ජාලේ ඕන තරම් ඔය වගේ විවිධ දෘෂ්ටි සහිත අයගේ කතා ඇහෙනවා පින්වත්නි. දැන් එක්තරා වැඩසටහනකදී මේ රූපවාහිනී සාකච්ඡාවකට ඇවිල්ලා මේ රටේ සුප්‍රසිද්ධ ගුරුවරයෙක් කියලා ඒ කියන්නේ අමතර පන්ති ගුරුවරයෙක්. දැන් අමතර පන්ති ගුරුවරු බොහෝ දෙනෙක් ප්‍රසිද්ධ හින්දා අපි කියන්නට ඕනේ මේ සිංහල සම්බන්ධ මේ ගුරුවරයෙක් ප්‍රසිද්ධ. මෙයා කියනවා මේ ඔය වැඩසටහන් වල රූපවාහිනී වැඩසටහන් වල මේ මොකක් හරි දෙයකදී පින් සිද්ධ වේවා කියන වචනේ පාවිච්චි කරන එක කිසිසේත් ගැලපෙන්නේ නැහැලු. පින් සිද්ධ වේවා කියන එක පන්සලට විතරයිලු අදාළ. වෙන ජීවිතේ කොහෙටවත් පින් සිද්ධ වේවා කියන්න ඕනේ නැහැලු. ඒක යාගේ දෘෂ්ටිය. එතකොට මෙයා හිතාගෙන ඉන්නේ පින කියන වචනේ අදාළ වෙන්නේ පන්සල ඇතුලේ විතරයි කියන එක. පන්සලෙන් පිටට ආපු කෙනා පිනක් ගැන තහනම් වචනයක්. ඒක යාගේ මතේ. එතකොට ඕවගේ දෘෂ්ටි අන්තර්ජාලය තුල එහෙම නැත්නම් විවිධ රූපවාහිනී ආදී ගුවන් විදුලි ආදී විද්‍යුත් මාධ්‍යවල මිනිසුන්ට ඇහෙනවා. ඇහෙනකොට කාට හරි ඔන්න ඒ වගේ දෘෂ්ටියක් ඇති වුණොත් කර්මඵල ගැන හරි පරලොව ජීවිතයක් නැහැ කියන එකක් ගැන හරි සමහරු තර්ක කරලා කතා කරනනේ. ආයි උපදින්නේ නැහැ කියන එක ගැන තර්ක කරනවා සමහරු. දැන් ඒ જાතිය තර්ක කරන මිනිස්සෙක් හම්බෙලා හරි ඔන්න කෙනෙකුගේ ඔළුවට එන දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය තුළ එයාගේ හිත හැසිරෙනවාද යම්කිසි විදිහක අකුසල සිත්. ඒ දෘෂ්ටිය ඇවිල්ලා හැසිරෙන සියලු අකුසල සිත් වල තියෙන ditthිගත සම්පයුක්ත ස්වභාවය. එතකොට තමන්ගේ හිතටම එන දෘෂ්ටියක් එක්ක තමන් කරනකොට ඒක අසංකාරික විදිහට වෙන කෙනෙක් විසින් ඔළුවට දාපු දෙයක් එක්ක යනකොට ඒ අකුසල සිතට තමන්ව මේ පොළොම්බේ වණන් කවුරු හරි කෙනෙක් එතකොට පින්වත්නි ඒක සසංකාරික විදිහටත් ඇති වෙනවා. දැන් අපි මේකට පොඩි උදාහරණයකුත් මෙහෙම කියන්න. දෙවියන්ගේ මැවුමක් විදිහට සත්තු මවලා තියෙනවා. ඒ නිසා
මේ සත්තු කණ්ඩ තමයි මවලා තියෙන්නේ කියලා ඔන්න කෙනෙකුට අහන්න හම්බුණා කියමු. දැන් මෙයා මේ දෘෂ්ටිය තුළ ඉඳලා මෙයාට රස තෘෂ්ණාව ඇවිල්ලා ආහාරය පිණිස මෙයා කල්පනා කරනවා එහෙනම් සතෙක් මරුවට කමන්නේ නැහැ කියලා. එතකොට ඒ සතා මරනකොට එතෙන්දි පින්වත්නි මෙයාගේ සිතට ඒ අකුසලයේ කරන්න අර දෘෂ්ටියක් බලපානවා. අන්න ඒ වගේ දෘෂ්ටියක් බලපානවා නම් මොනවා හරි තැනකදී එතනදී ඒ දෘෂ්ටිය සහිත සිතට දිට්ඨිගත සංපයුක්ත කියලා අපිට කියතයි. දෘෂ්ටියකින් තොරව ඇති වෙන සිත දිට්ඨිගත විප්‍රයුක්තයි. දෘෂ්ටියකින් තොරවයි කියලා කියනකින් අදහස් කරේ මේ වගේ ප්‍රබල වෙච්ච මොකක් හරි මිත්‍යා දෘෂ්ටික විදිහේ මොන හරි දෘෂ්ටියක් ඇති වෙලා නැහැ. එයාට විශේෂ. ඉතින් දැන් අපි සමහර වෙලාවට මේ කතා කරන කරුණු වලදී ඔබට හැම එකටම එකින් එකට උදාහරණ උපමා කියන්න කාලයක් නැහැ. එකින් එක කතා කරමු සිත් 8 ඉස්සෙල්ලා ලෝභයට සම්බන්ධ ටික මේ කතා කරන්නේ. සෝමනස්ස සහගත ඒ කියන්නේ ප්‍රීතියක් සහිත දිට්ඨිගත සංපයුක්ත අසංකාරික සිත. දෙවැනි එක තමයි සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුක්ත සසංකාරික සිත. තුන්වෙනි එක සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංකාරික සිත. ඊට පස්සේ සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංකාරික සිත. ඔන්න සෝමනස්ස සහගත. දැන් සමහර අකුසල් කරනකොට එයා ඒ අකුසලෙත් එක්ක සෝමනස්ස සහගත විදිහේ ලෝභ සිතුවිලි හට ගන්නවා. දැන් බලන්න සමහරු කියන්නේ එයා සතුටින් දැන් ඔබ හිතන්න කෙනෙක් යනවා ක්‍රිකට් මැච් එකක් බලන්න. දැන් මේ ක්‍රිකට් මැච් එක බලන්න ගියපු කෙනා ඔබට හිතෙන්නේ කුසල මේ කාමාවචර කුසල සිතුවිලි මේ සිත්වලින් මොකක් හරි කරන්න කුසලයක් කරන්න නෙමෙයි මේ මැච් එක බලන්න කියලා ගියේ. දැන් මෙයා ග්‍රවුන්ඩ් එකට ගියේ යම්කිසි එතන සිතට ලෝභ මූලිකයි අනිවාර්යයෙන්ම ඒ සිත. හැබැයි එතන බලන්නකො සෝමනස්ස සහගත නැද? දැන් මෙයා මැච් එක බලන්න ගිහිල්ලා විනෝද වෙලා එතන සෝමනස්ස සහගතයි. එතන මේ සෝමනස්ස සහගතව කරන ලෝභ මූලික වෙච්ච සිත් හතරක් එහෙනම් ඔය සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුක්ත විදිහට දෙකක් තියෙනවා. එකක් අසංකාරික අනික සසංකාරික. දිට්ඨිගත විප්‍රයුක්ත විදිහටත් සෝමනස්ස සහගත දෙකක් තියෙනවා. එකක් සසංකාරික එකක් අසංකාරික. එතකොට දැන් සමහර ලෝභ මූලික වැඩ කරනවා තවත් හතර ආකාරයකට සෝමනස්ස නැතුව. ඒ කියන්නේ සතුටක් නැහැ. ඒ වගේ අවස්ථාවකදී අපි ඒ සිතුවිල්ලට කියමු උපේක්ඛා සහගත. දැන් ඇතැම් වෙලාවට පින්වත්නි ජීවත් වෙන්න ඕනකමට කරන දේවල් තියෙනවා ලෝභ මූලිකයි. හැබැයි යා ඒක ඇතුලේ මේ ලොකු සෝමනස්ස සහගත විනෝද වෙමින් ප්‍රීතිජනක විදිහට ඒකේ ඒ ලෝභය තුල හැසිරෙන්නේ නැහැ. එතන උපේක්ඛා සහගතයි. එතකොට උපේක්ඛා සහගතවත් දිට්ඨිගත සංපයුක්ත විදිහට දෘෂ්ටි සහිත විදිහට දෙකක් තියෙනවා. එකක් කෙනෙකුගේ මෙහෙයවීමෙන් හෝ තමන්ගේ මෙහෙයවීමෙන් කරන සසංකාරික එක. අනිත් එක කිසිම මෙහෙයවීමක් නැතුව ඒ ලෝභය හසුරනවා. ඒකට කියනවා අසංකාරික. එතකොට උපේක්ඛා සහගතවම තියෙන අනිත් දෙක තමයි දිට්ඨිගත විප්‍රයුක්ත දෙක. සසංකාරික එකයි අසංකාරික එකයි. එතකොට ඔන්න 8. එතකොට මේ ලෝභය මූලික වෙලා හටගන්න අකුසල් අතරේ අපි සමහර අකුසල් තියෙනවා. ඒකට මේ සිතුවිලි සමහර වෙලාවට හිතන්න මාන්නයක් ඇති වෙනවා. කෙනෙකුට සමහර ලාවට මොකක් හරි ඒ මාන්න නිසා කරන දෙයක් මේ වගේ දේවල් වලදී පින්වත්නි ඕකට අර දැන් මෙතන සිත කියන එකට හරියට කියව මේක වේදිකාවක් වගේ platform එකක් වගේ ඒ වේදිකාව උඩ විවිධ අය ඇවිල්ලා දැන් සංගීත සංදර්ශනයක වේදිකාවක් වුවොත් එහෙනම් වේදිකාව උඩ එක්තරා ගායකයෙක් ඇවිල්ලා සින්දුවක් යයි, තව ගායිකාවක් ඇවිල්ලා සින්දුවක් යයි. ඒ වගේ එක එක අය ඇවිල්ලා අර වේදිකාව ඇතුලේ සින්දු කියනවා. ඒතර මේ අපි මේ චිත්ත කියන එකට වතුර කියන එක උපමා කළා. චෛතසිකවලදී දැන් ඔබ හිතන්න වතුර ටික දාලා අපිට විවිධ දේ හදත හැකිනේ. සමහර වෙලාවට බීම වර්ග හදනවා වතුරෙන්. වතුර පාවිච්චි කරලා විවිධ ජූස් වර්ග, අර වගේ කසාය වර්ග හදනවා. වතුර පාවිච්චි කරලා විවිධ බොන දේවල් හදනවා. එතකොට
දැන් මේ සිතේ ඔය සතුට හෝ උපේක්ෂා සහගත හෝ ස්වභාවය නැති අවස්ථා දෙකක් තියෙනවා. තරහ ඇති වෙන්න හේතු වෙන අර ගැටීම ඇති වෙන සිත් දෙකක්. ඒ තමයි දෝමනස්ස සහගත කියන එක. දෝමනස්සයක් කියන්නේ හිතේ ඇති වෙන මේ ප්‍රබෝධමත් ප්‍රීතියක් ඇති වෙච්ච නැති අවස්ථාව. කියන්නේ හිතට අමනාපයක් ඇති වෙන අවස්ථාව. ඒ වෙලාවේ හිතේ තියෙන විඳින ස්වභාවය හැමතිස්සෙම පින්වත්නි දෝමනස්ස සහගතයි. ඉතින් ඕක දෝමනස්ස සහගත වුණාට පස්සේ ඒවා ඥාන සම්පයුක්තවත් මොකක්වත් නෙමෙයි. එතන කිසිම කතාවක් නැහැ. පටිඝ සම්පයුක්ත තමයි තියෙන්නේ. පටිඝ කියන්නේ ගැටීම. එතකොට දෝමනස්ස සහගත වෙනකොටම එතන ගැටෙනවා. ගැටීමක් ඇති වෙනවා. දැන් ඔබ නිකමට මෙහෙම හිතන්න. මේක දැන් අපි මෙතන කතා කරන්නේ පැහැදිලිවම ද්වේෂ මූලික සිත් දෙක දැන් මේ කිව්වේ දෝමනස්ස සහගතව පටිඝ සම්පයුක්ත විදියට එන. එකක් අසංකාරික අනික සසංකාරික. අපි කියමු වාක්‍ය පිටින් දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිතයි දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංකාරික සිතයි. එතකොට දෙකම දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්තයි දෙකක් වෙලා තියෙන්නේ. එකක් අසංකාරික අනික සසංකාරික. අසංකාරික කිව්වේ තමන්ගෙම හිතට ආපු එක, සසංකාරික කිව්වේ තව කෙනෙක්ගේ මෙහෙයවීමෙන් ආපු එක. දැන් අපි ඕකටත් නිකමට හිතමු කොහොමද කියලා. දැන් සමහර වෙලාවට මේ කවුරු හරි කෙනෙක් තමන් බොහොම ප්‍රිය කරන දෙයක් බින්දිනවා. එක්ක යාතින් බින්දෙනවා. මේක දකිනකොට ඒක ඇහැට පේන රූපයක්. හැබැයි ඇහැට පේන රූපය තුළ එන වින්දනය සෝමනස්ස සහගත නෙමෙයි. ඒක අර තමන් ප්‍රිය කරන දෙයක් නිසා උපේක්ඛා සහගත වෙන්නෙත් නැහැ. ඒක ඇතුලේ එයාට එනවා තරහක්. ඒ තරහ එන්නේ දෝමනස්ස සහගත වෙච්ච නිසා. දැන් අර තමන් ආස කරපු දේ බින්දිච්ච ගමන් එයාට දෝමනස්ස සහගත වුණා. ඒ කියන්නේ හිතේ දෝමනස්සයක් තරහක් එක්කාව මේ වේදනාව දුකක් වගේ වේදනාව. ඒ දෝමනස්සෙත් එක්ක පින්වත්නි පටිඝ සම්පයුක්ත කියන ගැටීම සහිතයි. පට්ටික කියන්නේ ගැටීම නම් සම්පයුක්තකයේ සහිත ගැටීමක් සහිතයි. ඒ අකුසලය ඒ ද්වේෂ සහිත අකුසලේ සසංකාරික විදිහට එන්නත් පුළුවන් අසංකාරික විදිහට එන්නත් පුළුවන්. ඔය අසංකාරික සසංකාරික කියලා කියන්නේ කිසිම මෙහෙවීමක් නැතුවම තමන්ගේ සිතේ ඇති වුණා නම් ඒක අසංකාරිකයි. තව කෙනෙක් විසින් මෙහෙවලා. දැන් සමහරු පින්වත්නි තරහ අවුස්සවන්නේ අපේ. ඇතැම් අය ඉන්නවා ඔය ආබාධිත වගේ සමහර අයව විහිළුවට අරගෙන ඒ කෙනාගේ තරහ අවුස්සනවා. සමහර වෙලාවට ඇතැම් අය ඉන්නවා අර යම්කිසි මේ විශේෂ අවශ්‍යතා තියෙන වගේ යම් දුර්වලතා තියෙන අයව සමාජයේ අවුස්සනවා. ඒ මිනිස්සයා හැමතිස්සෙම මොකක් හරි කියා. දැන් මේ අවුස්සනකොට ඔන්න එයාගේ හිතට තරහක් ආවා කියමු. ඒ තරහ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංකාරික සිතක්. ඒ කියන්නේ එයාගේ හිතේ තරහ කෙනෙක් විසින් මේ මෙහෙයවලා ඇති කරනවා. ඒ තරහ. එතකොට මේ ඒ ඇහෙන ශබ්දේ කවුරු හරි කෙනෙක් විසින් අපිට කියන දේ ඇතුළ ඇහෙන ශබ්දේ දෝමනස්ස සහගත වේදනාවක් අපිට ඇති කරන්නේ. පටිඝ සම්පයුක්තයි ගැටෙනවා කෙනෙක් ඇති කරුවා. තවත් වෙලාවකට සමහර ලාවට අපිම තමන් විසින් ඕනකමින් තරහ උස්ස ගන්න අවස්ථා තියෙනවා. එතකොට ඒ තරහ තමාගේ හිතෙන් තමන් ඕනකමින් ඇති කරගත්තා. දැන් ඔය සමහර ලාවට මං කිව්වේ කුසලය ගැන කතා කරනකොට දන් දෙන එක කෙනෙකුට එකපාරට දැක්ක ගමන්ම මේක කොහොමරි දෙනවයි කියලා තමන්ගේම හිතට එන්නත් පුළුවන්. තව කෙනෙක් කියන්නත් පුළුවන්. නැත්නම් තමන්ගේ හිතින් බලෙන් සටනක් කරලා අර දවසක් මම ඔබට කිව්වේ දානයක් දෙන්න ගියාම මේක දෙන්දෝ නොදෙන්දෝ කියලා සටනක් කරලා දෙන අවස්ථා. එතකොට එතනත් මේ අසංකාරික කියන කොටට නෙමෙයි සසංකාරික කියන එකට අයිති වෙන්නේ. මේ ද්වේෂයක් ඇති වෙන තැනක උනත් යම්කිසි සටනකින් ඇති වෙන අවස්ථාවක් තියෙනවා නම් ඒ ද්වේෂය ඒක සසංකාරික වෙනවා. ඉතින් මේ ඇවිල්ලා නැවතත් කියනවා මේ චෛතසික නෙමෙයි මේ අර ප්ලැට්ෆෝම් එක මේ වේදිකාව මේ ජලය මේ වේදිකා දෙකේ තමයි
ඊරිසියාවල් එක්ක කුහකකම් විවිධ මාන්නක්කාරකම් එක්ක නොයෙකුත් විදිහ අකුසල් එක්ක එන්නේ මේ තියෙන වේදිකාව තුළ. මේ කියන ජලය තුළ. එතකොට ඔන්න දෝමනස් සහගත සිත් දෙකයි. එතකොට ලෝභයට 8යි, ද්වේෂයට 2යි, දැන් 10යි. තව 2යි 12ක් වෙන්න තියෙන්නේ. ඒ දෙක තමයි මෝහ මූලික. ලෝභ, ද්වේෂ, මෝහ කියනකොට ලෝභයට 8යි, ද්වේෂයට 2යි, අන්තිම දෙක මෝහේ. ඒ දෙකම උපේක්ඛා සහගතයි. ඔබට හිතෙන්න පුළුවන් මේ ඇයි හැමතිස්සෙම පින්වත්නි ගොඩක් හිතක ස්වභාවය තමයි මේ වේදනා තුනක් ඔබ අහලා තියෙනවනේ නිතරම දේශනවලදී. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. ඔය වේදනා තුනේ සැප වේදනාවක් එන තැන බොහෝ විට ලෝභ සහගත විදිහට අකුසලයේ රැස් වෙන්න බර තියෙන්නේ. දුක් වේදනාවක් ආපු තැන ද්වේෂ සහගත විදිහට අකුසලයේ රැස් වෙන්න තමයි බර තියෙන්නේ. උපේක්ඛා සහගත වේදනාව තුළ ගොඩක් වෙලාවට මෝහ සහගතව ඇති වෙන අවස්ථා තියෙන්නේ. ඉතින් මේ උපේක්ඛා සහගත මෝහ දෙකයි තියෙන්නේ. එකක් තමයි විචිකිච්ඡා සංපයුක්ත සිත, අනිත් එක උද්ධච්ච සංපයුක්ත සිත. එතකොට විචිකිච්ඡා කියේ කවුරුත් දන්න සැකය, උද්ධච්ච කියන්නේ විසිරීම. එතකොට යම්කිසි මෝහයට වේදිකාවක් හැදෙන තැනක සැකේ නිසා හෝ විසිරීම නිසා හෝ තමයි මෝහයට අදාළ වේදිකාව හැදෙන්නේ කියලා මතක තියාගන්න. එතකොට එතන වේදිකාව විචිකිච්ඡා සංපයුක්ත, උපේක්ඛා සහගත විචිකිච්ඡා සංපයුක්ත නම් ඒ වේදිකාව හදලා දීලා තියෙන සැකයත් එක්ක. දැන් අවිද්‍යා සහගතවනේ මෝහය ඇති වෙන්නේ. අවිද්‍යා සහගතව මෝහය ඇති වෙන හැම තැනකම පින්වත්නි අනිවාර්යයෙන්ම මේ විචිකිච්ඡා සංපයුක්ත හිතත් උදව් වෙලා තියෙනවා. මොකද හේතුව මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අවබෝධයක් නැතිකම තුල සමහර වෙලාවට ධර්මයේ ඇහුණත් ඒක ගැන කිසිම විශ්වාස කරන්නේ සැකයි. චතුරාර්ය සත්‍ය ගැන නොදන්නාකමම කියනවා දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධය අඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ අඥාන. ඊතර මේ සියලු අඥානයන් අවිද්‍යාව කියන අඳුරේ තියෙන්නේ. අඳුරු සහගත තැනක සිතේ තියෙන්නේ මෝහයමයි. එතකොට මේ මෝහය චතුරාර්ය සත්‍ය පරිපූර්ණව අවබෝධ කරනකම්ම කෙනෙකුගේ හිතේ තියෙනවා. හැබැයි සෝතාපන්න වුණාට පස්සේ පින්වත්නි මේ විචිකිච්ඡා සංපයුක්ත කියන සිත, මෝහ සහගත සිත සෝවාන් වෙච්ච කෙනාට ඇති වෙන්නේ නැහැ. ඒ මෝහය දුරු කරලා සෝවාන් වෙච්ච කෙනා සත්‍ය ඥාණයට එනකොටම. හැබැයි උද්ධච්ච සංපයුක්ත සිත සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයාට තියෙනවා. මොකද විසිරීම සහිතව තමයි එතනින් එහාට යාගේ මොනවා හරි මෝහ සහගත අකුසලයක් හටගන්නේ. එතකොට මේ ඔන්න මෝහයට සම්බන්ධ සිත්. දැන් බුදුරජාණන් වහන්සේ මේ කොයි අකුසලයෙන් හරි කවුරු හරි කෙනෙක් මේ රැස් කළොත් අතීතේ කර්ම විපාකයක්, මේක අපුඤ්ඤාභි සංස්කාරයක්. මේ අපුඤ්ඤාභි සංස්කාරයට මෙන්න මේ සිත නිසා තමයි මෙයා අද මෙතන ඉපදිලා ඉන්නේ. උන්වහන්සේ චරිතය අඳුරනවා දැක්ක ගම. එතකොට ලෝභයට අදාළට, ද්වේෂයට අදාළ දෙක සහ මෝහයට අදාළ දෙක කියන මේ 12 අපි කෙටියෙන් ඔබට මේ මතක් කරේ. ආනින්ජාභි සංස්කාර කියනකොට එතනදී පින්වත්නි 9ක් තියෙනවා. බ්‍රහ්ම ලෝකේ උපදින්න හේතු වෙන කුසල චේතනා තියෙනවා 4ක්. මේ 5ක් තියෙනවා. අරූපාවචර විදිහට 4ක් තියෙනවා. අපි මෙතනදී කියමු මෙහෙම. කවුරු හරි කෙනෙක් බ්‍රහ්ම ලෝකේ උපදිනවා නම් ඒ බ්‍රහ්ම ලෝක කොටස් දෙකකින් තියෙනවා. රූප බ්‍රහ්ම ලෝකයි, අරූප බ්‍රහ්ම ලෝකයි. ඔය රූප බ්‍රහ්ම ලෝක සහ අරූප බ්‍රහ්ම ලෝක කියන සියල්ලම පින්වත්නි ධ්‍යාන සිත්වල විතරයි උපදින්න කර්ම රැස් කරගෙන තියෙන්නේ. ඒ බ්‍රහ්ම ලෝකේ ගිය කවුරුත්. එතකොට බඹලොව යන්නේ මෙන්න මේ කියන සිත් 9 තුල රැස් වෙන කර්මත් එක්කයි. අරූපාවචර විදියට තියෙන 5 තමයි විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන කුසල චිත්තේ. ප්‍රථම ධ්‍යාන කුසල චිත්තේ, මං කෙටියෙන් කියන ဒုတိ ය දෙවෙනි ධ්‍යාන කුසල චිත්තේ.
3වෙනි සහ 4වෙනි සහ 5වෙනි කියන ධ්‍යාන කුසල සිත්. ඔන්න ඔය විදිහට කුසල සිත් 5ක් තියෙනවා. ඒතර මේ පහේ ඉපදිච්ච අයට බ්‍රහ්ම ලෝකේ උපදින්න ආනින්ජාබි කියන සංස්කාර රැස් වෙනවා. දැන් මේ ධ්‍යානවල ස්වභාවයේ වෙනම විස්තර කරන දේශනාවක විස්තර කරනවා මිසක් මම මේ බුදු ගුණයට අදාළ සිත් ගැනයි මේ විග්‍රහයක් කරගෙන යන්නේ. ඒ නිසා මේවා එකින් එක විස්තර කරන්නේ නැහැ. ඊට පස්සේ අරූපාවචර ලෝක 4ක් තියෙනවා. ලෝක වශයෙන්ම 4ක්. ආකාසානංචායතන කියලා ලෝකයක් තියෙනවා. විඥානංචායතන කියලා ලෝකයක් තියෙනවා. ආකින්චඤ්ඤායතන කියලා ලෝකයක් තියෙනවා. නේය සංඥානා සංඥායතනයට අදාළ ලෝකයක් තියෙනවා. එතකොට මේ ලෝකෙ උපදින්න හේතු වෙන ඒ සිත වඩන අය. දැන් අපි කියමු කවුරු හරි කෙනෙක් ආකාසානංචායතන කියන ධ්‍යානෙම වඩනවා. ඒ අරූප ධ්‍යානෙම වඩනවා. ආකාසානංචායතන කියන මේ භාවනාවේ ආකාසානංචායතන කියන ධ්‍යානෙම වඩනකොට ඒ අරූප ධ්‍යානෙ තුල රැස් වෙන කර්මවලට එයා උපදිනවා ආකාසානංචායතන. හරියට අර කාමාවචර ලෝකයට අදාළ සිත් වඩන්න කාමාවචරවම විපාක ලැබෙනවා, කාම ලෝකෙම උපදිනවා. ඒ වගේ කවුරු හරි කෙනෙක් ආකාසානංචායතනය වඩනකොට එහි රැස් වෙන කර්මයට ආකාසානංචායතනයට යන්න පුළුවන්. ආලාරකාලා මුද්දකරාම කියන දෙන්න ඔයයන්ට මතක ඇති. ඔය දෙන්නම පින්වත්නි ඔය જાතියේ සිත් වඩපු අය. අරූපාවචර ධ්‍යාන වැඩුවේ. ඉතින් ඒගොල්ලෝ ආනෙන්ජාබි සංස්කාර රැස් කරගෙන ආලාරකාලාමයි උද්දකරාම පුත්තයි දෙන්නම අසඤ්ඤ සත්ත්ව ලෝකෙ ඉපදුනා. අසඤ්ඤී කියන්නේ සංඥා නැහැ කියන එක. දැන් බලන්න නේව සංඥා නා සංඥායතන. සංඥා නැති සංඥා නිරුද්ධ කරන සිතක් ඒ ධ්‍යානෙ වඩන අය තුල පවත්වනවා. එතකොට ඔවුන් මේ සංඥා කියන හඳුනා ගැනීමක් නැති ධ්‍යාන සිත් වඩලා කල්ප ගානක් තිස්සේ නිදි වගේ කිසිම සංඥාවක් මෙලෝ දෙයක් ඇහුණත් දැනගන්න නැති කිසිම දෙයක් හඳුනාගන්නේ නැති ලෝකෙක අසඤ්ඤ සත්ත්ව ලෝකෙ උපදිනවා. ඒ නිසා තමයි බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේට බෝසත්ව උදව් කරපු චරිත අතරේ මෙන්න මේ ආලාරකාලා මුද්දකරාම පුත්ත අරූප ධ්‍යාන වෙනකම්ම හිත දියුණු කරලා තීච්ච නිසා ඒගොල්ලෝ කාමාවචර සිත් වලින් එහාට ගිහිල්ලා රූපාවචර සිත් පහෙනුත් එහාට ගිහිල්ලා අරූපාවචර සිත් හතරෙම හිත පවත්ත හිටපු දෙන්නෙක්. උද්දකරාම පුත්ත සහ ආලාරකාලාම. ඒතර බුදුරජාණන් වහන්සේ බැලුවා දැන් මේ කාමාවචර සිත් පවත්වන අයට ධර්මයේ කියනවට වැඩිය මේ රූපාවචරත් ඉක්මවා ගිහිල්ලා අරූපාවචර විදිහේ සිත් පවත්වපු ආලාරකාලාමට උද්දකරාම පුත්තට ඉක්මනට අවබෝධ කරන්න ලේසි වෙයි. එනිසා තමයි උන්වහන්සේ බැලුවේ බලනකොට පින්වත්නි ඒ අය ඉපදිලා හිටියා අසඤ්ඤ සත්ත්ව ලෝකේ. එතකොට උන්වහන්සේ දන්නවා මේ අසඤ්ඤ සත්ත්ව ලෝකෙ පුදුනේ එතන එක්කෙනෙක් ආකින්චඤ්ඤායතන තමයි නිතර වඩලා තිබුණේ, අනිත් එක්කෙනා නේව සංඥානා සංඥායතන තමයි නිතර වඩලා තිබ්බේ. ඒ සිතට අනුව තමයි ඉපදුනේ. චරිතයක් විදිහට උන්වහන්සේ අඳුරනවා ඒ කවුද කොතනද මොන සිත නිසාද මෙතන ඉපදිලා ඉන්නේ. උන්වහන්සේ ඔක්කොම දන්නවා. එතකොට අන්නේ සිත් හඳුනා ගන්න ස්වභාවය තමයි පින්වත්නි මේ චරිත විදියට අඳුර ගන්න ආසයානුසේ ඥානයේ ස්වභාවය. දැන් අපි නිකන් එක අකුසලයක් ගත්තොත් ඔබට මේ සමහරලාට මේ සිද්ධිය මීට පෙර දේශනවලදී ඇහිලා ඇති. දැන් බලන්න සමහරු යම් කර්ම විපාකයක් රැස් කරගන්නකොට අපිට හොයාගන්න බෑ මෙයා මේ කර්මය මොකක් කරලාද කියලා. දැන් එක කාක්කෙක් පින්වත්නි ආකාශේ පියාඹගෙන යනකොට මේ කාක්කව ගිනි ගන්නවා. මේ අහසේ පියාඹගෙන යනකොට කාක්කෝ ආකාශේ පියාඹගෙන යනකොට කාක්කෙක්ව ගින්නකට අහු වෙලා මැරෙනවයි කියලා කොහොමද ඔබ හිතන්නේ මේ අහසේ පියාඹන් යනකොට? වෙලා තියෙන්නේ මොකද්ද? මේ කපුටා ආකාශේ පියාඹද්දී ඒ කාලේ ඔය පොල්ලතු ගෙවල් මේ පිදුරු ගෙවල් හරියට තිබ්බනේ. ඒ වගේ පිදුරු ගෙදරක් ගිනි අරගෙන ඇවිලෙන පිදුරු හුලක් අර පිදුරු ගහක් පිච්චි ඇවිලි ආකාශේ පාවෙලා යනවා. මේක පැටලුණ අර කපුටගේ ඇඟේ. එතකොට කපුටගේ ඇඟේ මේ පිදුරුහය පැටලුණාට පස්සේ මේ කපුටා පිච්චි ආකාශෙම දැවිලා අඟුරු වෙවි වැටෙන්නේ.
ඒ කියන්නේ හොඳටම පිච්චිලා වේදනාවේ විදෝ තමයි වැටිලා මැරුණේ. ස්වාමීන් වහන්සේලා පිරිසක් මේක දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මේ සවැත් නුවරම අපි පිණ්ඩපාතේ වඩනකොට මේ වගේ කපුටෙක් වැටුණා පුදුමයි ස්වාමීනි මුව පිච්චුනේ ආකාශෙදිමයි. එතකොට බුදුරජාණන් වහන්සේ ගෙන් අහනවා ස්වාමීනි මේ සතා මේ මෙහෙම කොහොමද පිච්චුනේ? දැන් එතකොට දැන් අපිටන් උතන්දි කියන්නේ දකින්නේ මේ මහදයනේ ඔය මේ පිදුරු ඇවිලිච්ච පිදුරු ටිකකට පිච්චුනා කියලානේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දන්නවා මේ මොන කර්ම විපාක නිසාද. එතකොට උන්වහන්සේ මේ අතීතේ රැස් කරපු ඒ කර්ම විපාකي දකිනවා මේ කපුටගේ. ඒ කර්ම විපාකයේ පින්වත්නි මේ කපුට එක්තරා ආත්මික දිගෝවියෙක්. මෙයා ගොවිතැන් කරන මෙයාගේ කුඹුරට ගෙනාවා බොහොම වියදම් කරලා ගොන්නු දෙන්නෙක්. හරක් දෙන්නෙක් ගෙනාවා. මොකටද නගුලේ බඳින්න. ඉතින් ගොවියෙක් වියදමක් කරලානේ දැන් මේ හරක් දෙන්නව ගන්නෙ. නගුලේ බැන්දට ඔබ දන්න නගුලක හරක් දෙන්නේ බැඳලා ගෙනියනකොට ඒ හරක් දෙන්න එක විදිහට යන්න ඕනේ. දැන් මෙතන එකෙක් ඉන්නවා උමහා අමුතු දඩබ්බරෙක් යන්න කියනකොට මෝ ඉන්නවා. ඉන්න කියනකොට මෝ යනවා. සමහරවිට යන්න කියද්දි මෝ වාඩි වෙන්න හදනවා. ඒ කියන්නේ කියන එක නෙමෙයි කරන්නේ මේ හරකා. ඉතින් අර සාමාන්‍ය හරකා කිව්වත් අහනවනේ. හැබැයි මෝ අහන්නේ නැහැ කියන දෙයක්. එතකොට මෙතෙන්දී මේ ගවයාගේ ස්වභාවය බැලුවා ගොවියා දවස් ගානක් තිස්සේ බැලුවා හැමතිස්සෙම තරහ යනවා. ඒ එන තරහට විවිධ විදිහට මේ කොච්චර තැළුවත් මොන දේ කළත් මේක කියන දේ අහන්නෙම නැහැ. දැන් වේදනොත් කරලා ගෙනල්ලා මේ වැඩේ වෙන්නෙත් නැහැ නගුලේ වැඩේ. අන්තිමට ගොවියා බැලුවා මේ වදේ විඳින්න බෑ කියලා දවසක් ආපු තරහයි තදකමට එකපාරට තරහක් ආවට පස්සේ කරන දේවල් වලදී හිතාගන්න මේ ගොවියා මොකද්ද කරේ කියලා ආපු අර ශනික තරහට මේ කණුවක් ඔය ඔබ දන්නවා කමතේ තියනවනේ මේ හිටවල පොඩි කණුවක් තිබුණා මේකේ මෝව මේ බැඳ බෙල්ල හිර වෙන්න තියලා කණුවටම බෙල්ල හිර වෙන්න කණුවට තියලා ගැට ගැහුවට පස්සේ කණුවටම බෙල්ල තියලා ගැට ගැහුවා කියන I think හෙලවෙන්න වැනෙන්න ඇත දුවන්න මුකුත් බෑ. වැහුවා පිදුරු වලින් වහලා පිදුරු ටික ගිනි තිබ්බා. ඒ කියන්නේ අර හරකව පණ පිටින්ම පුච්චලා මැරුවේ. එතකොට පින්වත්නි මේ හරක පණ පිටින් පුච්චලා මරද්දිවත් කිසිම හිතට දුකක් කියන එකක් ආවේ නැහැ මේ මිනිසයාට. මේ මිනිසයාගේ හිතේ ඉච්චරට තරහ තිබ්බා. තොට කියලා ඕන එකක් වෙච්චායි කියලා පුච්චලා දැම්මා. දැන් මේ පුච්චපු කර්ම විපාකෙට දැන් සමහර මේ කර්මය ගැන අර්ථකථන කරනවා හරකෙක් පිච්චුවා නම් හරක් වෙවීම තමයි සංසාරේ කර්ම විපාක විඳ යන්නේ කියලා. දැන් බලන්න මේ ආත්මේ කපුටෙක් වෙලා තමයි පිච්චිලා මැරුණේ. එතකොට ඔය එක ආත්මයක් විතරයි. විවිධ ආත්මවල විවිධ විදිහට අර පුච්චලා මරපු එකේ කර්ම විපාක පිච්චි විපාක විඳිනවා. දැන් ඔයගේ කර්මයට සම්බන්ධ සිද්ධි කොතෙකුත් දේශනා තුල ඔබට අහලා තියෙන සිද්ධි තිබුණාට මම මේක මේ සමහරට අහපු එකක් වෙන්නත් පුළුවන් නැතත් වෙන්න පුළුවන්. මේක මේ විශේෂ කරලා මේ වෙලාවේ උදාහරණයට ගත්තේ ඔබ එතෙන්දි හිතන්න අපි කපුටෙක් පිච්චිලාද මැරෙනවා දැක්කොත් එහෙනම් අපි කියයි ගියාත්මික මේ කවුරු හරි වෙන කපුටෙකුට එක්ක මනුසාත්මයක් ලැබලා ඉදි හරි ඔය විදිහට පුච්චලා මරන්න නැති. අපිට වෙන්නේ එහෙමනේ. මේ කපුටා පෙර ආත්මික කපුටෙක්ම වෙලා ඉන්නේ නැති. ඔය විදිහට පුච්චලා මරන්න නැති කියලා. නමුත් බලන්න වෙලා තියෙන්නේ වෙන කතාවන්නේ. මිනිස් ආත්මිකුත් නෙමෙයි මේ කපුටු ආත්මිකුත් නෙමෙයි ගව ආත්මයක් තමයි අර වේදනාව විඳලා මැරිච්ච සතා. එතකොට ඒ සතා කෙරෙහි ද්වේෂයෙන් මේ කර්ම කරපු අද මේ කපුට වෙලා ඉපදිලා ඉන්න කෙනා ගොවියෙක් වෙලා මිනිස් ජීවිතයක ඉඳලා. එතකොට මිනිසෙක් සහ ගවයෙක් අතර වෙච්ච කර්මයක් විපාකයට එනකොට
කපුටෙක් විදිහට ආයි පුච්චන්න කෙනෙකුත් නැතුව කවුරුවත් මේ කපුටව හිතාමතා පිච්චුවෙත් නැහැනේ මේ ආකාශය යනකොට විහිං. ඒ කියන්නේ කපුට දන්නෙත් නැහැ. හරියට මෙයා අර හුය මෑගේ පැටලෙනකොටම එතන ඊලක්ක කරලා කපුට ගියත් නෙමෙයි. ඒ හුය පාවෙලා ගිය අර ඇවිලෙන ගෙදර ඉඳලා තව ටිකකින් මෙතන ආකාශයෙන් යනවා කර්මයක් ගෙවන්න ඉන්න එකෙක් මං උගේ ඇඟේ ගිහලා පැටලලා ඌව පුච්චලා දාන්න ඕනේ කියලා අර පිදුරුවය හිතාගෙන ගියෙත් නෑ උඩට. කර්මය ඒ වගේ පින්වත්නි. එතකොට මේ කර්ම විපාක දෙන තැන මෙයාගේ ඒක පුඤ්ඤාබිද අපුඤ්ඤාබිද ආනෙන්ජාබිද කාමාවචර ලෝකෙද අරූපාවචර ලෝකෙකද රූපාවචර ලෝකෙකද කොයි ලෝකෙ හිටියත් බුදුරජාණන් වහන්සේ චරිත දැක්ක ගමන් අඳුරනවා මෙයා මොන විදිහේ සිතක් පවත්වලද මේ ලෝකේ ඉපදුනේ කියන එක. ඔන්න ඔය චරිත හඳුනා ගන්න වෙන කාටවත් බෑ. එතකොට ඒ කියන්නේ සිත පිටින්ම උන්වහන්සේ මොන වගේ සිතක්ද මේක සෝමනස්ස සාගත ඥාන සංපයුක්ත වෙච්ච දෙයක්ද සෝමනස්ස සාගත දිට්ඨි සංපයුක්ත වෙච්ච දෙයක්ද මේක සසංකාරිකද මේක අසංකාරිකද වශයෙන් උන්වහන්සේ චරිතය විසින්ම අඳුර ගන්න ස්වභාවය තමයි පින්වත්නි ආසයානුසේ ඥානය කියලා කියන්නේ. ඉතින් එතකොට අපි ඔබට අද මේ අපුඤ්ඤාභි සංස්කාර සහ අනෙන්ජාභි සංස්කාර කියන සංස්කාර දෙක ගැනම කියලා දුන්නා කෙටියෙන්. පසුගිය සති දෙකම පුඤ්ඤාභි සංස්කාර වලට ගත්ත හින්දා මට වුණා අද මේ අපුඤ්ඤාභි සහ ආනෙන්ජාභි කියන දෙකම එක දවසින් කතා කරලා ඉවර කරන්න. ඒ නිසා ගොඩාක් විස්තර කරන්න නැතුව අර ගැඹුරු කතාවක් නිසා කලබලයක් නැතුව හීන්සරේ හිමීට කිව්වෙත් ඔළුවට හිමින් යන්න ඕන හින්දා හැබැයි මේක හොඳටම ඔළුවට තේරුම් කරවන්න කාලෙ ගන්න බැහැ. මොකද මම අපුඤ්ඤාභි සහ ආනෙන්ජාභි කියන දෙකම අද කතා කරලා ඉවර කරන්න සැලසුම් කරපු හින්දා අපිට පින්වත්නි ලබන සතියේ යමක පාටිහාරීය ඥානෙ සාකච්ඡා කරන්න තියෙනවා. ගැඹුරු බුදු ගුණයක් නෙමෙයි සරල බුදු ගුණයක්. හැබැයි බුදුරජාණන් වහන්සේලාට විතරමයි යමක පාටිහාරීය ඥානෙ පවත්වන්න පුළුවන්. මේ ලෝකේ කාටවත්ම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් අපි මේ කතා කරපු ආසයානුසේ ඥානේ බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ ස්වභාවයන් හඳුනගන්න විවිධ ක්‍රම මෙතෙක් අපි සාකච්ඡා කළා. පසුගිය දේශන අහන්න ඕන කෙනෙක් ඉන්නවා නම් අන්තර්ජාලය තුල ඔබට පුළුවන් සිත්නෙත් අසපුව අපේ නමින් පරීක්ෂා කරනකොට පසුගිය සෙන්සුරාදාවල දිනයත් එක්ක YouTube වල පරීක්ෂා කරද්දී ඔබට පුළුවන් මේ දේශන හොයාගන්න. පින්වත්නි මෙන්න මේ කුසල අකුසල ධර්මයන් 29ක් කුසලයට 8යි අකුසලයට 12යි ආනෙන්ජාභි සංස්කාර කියන ධ්‍යාන සිත් වලට 9යි. 8යි 12යි 9යි 29ක් කතා කළා. මෙන්න මේ අකුසල සිත් සහ කුසල සිත් ආදී කුසල අකුසල ධර්ම සිත් 29 තුල විවිධ සත්වයන් මේ ලෝකෙ ඉපදලා ඉන්නවා. මමත් අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ওই 29 මොකක් හරි සිතක රැස් වෙච්ච කර්මයක් නිසා. කාමාවචර ලෝකෙ ඇවිල්ලා ඉන්නවා. ඒතර අපේ මැදිරියේ මේ වෙලාවේ ආගමිකංශේ අපේ මිත්‍රයන් දෙන්නෙක් ඉන්නවා. කල්යාණ මිත්‍රයෝ වරුණ එදිරිසිංහ සහ සමීර දෙන්නම අපි ළඟ මේ වෙලාවේ ඉන්නවා. දැන් මේ දෙන්නත් මේ වෙලාවේ කාමාවචර ලෝකෙ ඉපදිලා ඉන්නේ. මේ දෙන්නටත් ඔය සිත් 29 මොකක් හරි සිතක් අනිවාර්යෙන් හේතු වුණා අද මෙතෙන්ට එන්න. එතකොට මේ වෙලාවේ සක්‍ර දෙයියෝ මේ පඬුපුල්ලාසනේ හරි කොහේ හරි ඇතිනේ. සක්‍ර දෙයියොත් ඔය කාමාවචර ලෝකෙට ආවේ යම්කිසි ඔය 29න් මොකක් හරි සිතක් නිසා. බ්‍රහ්ම ලෝකේ අපි හිතමු සහම්ප්‍රති බ්‍රහ්ම රාජ්‍යය එතන ඉන්නෙත් මේ 29න් යම්කිසි සිතක් නිසා. එතකොට ඒ සිත හඳුනා ගන්න ඥාණය චරිත වශයෙන් හඳුනා ගැනීමක් විදිහට ආසයානුසය කියලා ඔන්න ඔබ අද තේරුම් ගන්න පින්වත්නි. ආසයානුසය කියන උතුම් බුදු ගුණය අපි මෙතකින් අවසන් කරනවා. ඒ උතුම් ආසයානුසය ඥානියත් මගේ බුදුරජාණන් වහන්සේට විතරමයි තියෙන්නේ. ඒ උතුම් සිත් 29 හඳුනගෙන ඒ සත්‍යයන්ගේ
උපදුන තැන සහ ඉපදිලා ඉන්න තැන ආදී සියල්ල හඳුන ගැනීමේ උතුම් ඥාණයට ආසයන්ුසේ ඥාණයට අපගේ নমස්කාරය වේවා කියලා කවුරුත් සාදු කියන්නේ. සාදු සාදු. ඉතින් අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් එකතු වෙන්න ඉතාම ශ්‍රද්ධාවෙන් කෝපියාවත්ත කියන වාද්දුව දෙල්දුවේ කෝපියාවත්තේ 182න් ඒ නිවසේ පදිංචි පින්වත් දායක පින්වතුන් පිරිසක්. ඉතින් ධර්ම දාණය ලෝභ සහගත සිතක් නැතුව සමහර වෙලාවට ධර්ම දාණය කරන්නත් පුළුවන් ලෝභ සහගත එක්කෝ මේ ditthිගත විප්‍රයුක්ත මොනවා හරි අසංකාරික හරි සසංකාරික හරි සිතකින්. ඉතින් මෙතන පැහැදිලිවම එහෙම නැහැ. ඔවුන් කිසිම ලෝභ අරමුණක් නැතුව ඒ අතහැරීමේ දානමය කුසල චේතනාව ආනිසංස විදිහටම එකම අරමුණින් මේ ධර්ම දානයේ කුසලයේ ධර්මාවබෝධයේ සියලු දෙනාට කියන්නේ ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටම සැලසෙන්නට ඕනි කියන සිතම තමයි ඇති කරගෙන තියෙන්නේ. ඉතින් අපි හැම දිනාටම මේ වෙලාවේ ආශිර්වාද කරනවා පරලොව ඔවුන්ගේ නමින් මිය ගිය සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරන්නටත් ඕනේ. ඒ වගේම සමහර වෙලාවට දැන් මේ ගෙවල් වලටම වෙලා හිටපු කාලේ සමහරුන්ට 7 දවස් 3 මාසෙ අවුරුදු පින්කම් තමන්ගේ මිය ගිය අය වෙනුවෙන් කරන්නත් බැරි වෙනවා. ඒ වගේ අවස්ථාවකට හොඳම විකල්පයක් තමයි ඔබට මේ ධර්ම දාණයට එකතු වෙන එක. ඉතින් ඒ ගැන මට පහුගිය දවසක අපේ ප්‍රංශේ ඉඳලා මගේ ප්‍රංශේ වැඩසටහන් සංවිධානය කරන ප්‍රධානම මහත්මිය කාංචනා මහත්මිය ගාමිණී මහත්තයා ඒ දෙන්නගේ ඒ නෝන මහත්මියගේ අම්මා මේ ඉපෙරේද නැති වුණා. ඉතින් ඒ වෙලේ අය මාත් එක්ක ඒ ගැන මතක් කළේ මේ වගේ මාධ්‍යක ධර්ම දේශනාවකින් රටටම ධර්ම දෙන එකේදී අර ගෙදරක දැන් මේ වෙලාව එකතු වෙන්න එපා කියන්නේ. එතකොට රටටම ධර්ම දෙන්න පුළුවන් මේ වගේ මාධ්‍යයක් කරහා කියලා ඔවුන් සැලකුවේ. ඉතින් ඔබට සිහිපත් කරනවා තමන්ගේ ජීවිතය තුළ මේ විදිහට රැස් කරන පිනත් අපි සංසාරේ කවදා හරි මොනවා හරි රැස් කළ පිනක් තියෙනවා නම් කොරෝනා රෝගයෙන් මිය ගිය සියලු දෙනාටත් අනුමෝදන් කරමු. ඔවුන් හැමෝමත් පරලොව සැනසෙල්ල ලබත්වා. රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු සියලු රණවිරුවොත් මේ පින් බලෙන් පරලොව සැනසීම ලබත්වා. අපිට සිහි වෙන නොවන සියලු සසරගත මිය ගිය ඥාතීන් වගේම ඔබ හැම දෙනාටමත් අපි මේ පින ආශිර්වාද කරනවා මේ ලොව යහපතට. ඒ වගේම ඔබට පරලොව හිතසුව පිණිසත් මේ පින ආශිර්වාද කරනවා. ඉතින් අද දායකත්වයේ දරුව ඇත්තන්ටත් නෙතෆෙම් නාලිකාවේ අධිපතිතුමන්ට කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම වරුණ මහත්තයා ඇතුළු හැමෝටම ආශිර්වාද කරනවා. දෙවියන්ටත් මේ පින ආශිර්වාදයක් වේවා. සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් කරගන්නටම මේ හැම පිනක්ම හේතු ආසනාම වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා අනුමෝදන් කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිටනේ තසපුවේ ධර්මදේශනාවයි නිමවටපත් උනේ. අපේ හැමදෙරෝ සිහිපත් කළා වගේ මේ වෙලාවේ ධර්ම දාණය සඳහා යොමු වීමේ වැදගත්කම සිහිපත් කළා. මට මතකයි දැන් මේ වෙනකොට ආපහු වර්ෂාව නිසා ගම් වතුර ආදී දේවල් ඉදිරියේදී ඇති වෙන්නටත් ඉඩකඩක් තිබෙනවා. අපිට පෙර ලංකාවේ හිම තත්ත්වයන් එක්ක මට මතක් වුණේ නායෑම් නිසා ගම් වතුර නිසා මිය ගිය අයට ඒ අවස්ථාවලදී අපි ඔවුන්ගේ නිවෙස් වෙතටම නැත්නම් ඔවුන් හිටපු ප්‍රදේශවලටම ගිහිල්ලා ඔවුන්ට 7 දවසේ කියා ඒ මිය ගිය කෙනා වෙනුවෙන් මතක වස්ත්‍රයක් පූජා කරන්න බැරි අවස්ථාවන් උදා වෙලා තිබුණා. ඒ නිසා අපි ඒ වගේ ස්ථානවලටත් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩමවමින් එවැනි කටයුතු කළා. ඉතින් මේ හොඳ අවස්ථාවක් තමන්ගේ නිවසේ ඉඳලා මේ වෙලාවේ සාමූහික වශයෙන් එකතු වෙන්න බැරි වුණාට ලෝකයටම ධර්මයේ ප්‍රචාරය කරන්න, ලෝකයටම කියන්නේ ලංකාව ප්‍රධාන කොටගත්තු ලංකාවේ බොහෝ දෙනෙක් විදේශගතව සිටිනවා. ඒ අය නෙත් මේ සිතේ තසපු බොහොම සතුටෙන් ශ්‍රවණය කරනවා. ඒ නිසා ඒ අවස්ථාව ඔබට හිමිවීම හරි වැදගත්. අපේ හැමදෙරෝ සිහිපත් කරනා වගේ විදේශගත බොහෝ ශ්‍රාවකයෝ අපිට බොහොම මේ ගෞරවයෙන් කතා කරනවා, බොහොම කැමැත්තෙන් සිහිපත් කරනවා සිටනේ තසපුව පිළිබඳව. එහිදී විශේෂයෙන්ම සෙනසුරාදා සිටනේ තසපුවේ මේ පරමාර්ථ ධර්මයේ බුද්ධ ඥාන ඇසුරේ
මෙතරම් සවිස්තරාත්මකව ශ්‍රවණය කිරීම ලද භාග්‍යයක් කියලා බොහෝ දෙනා සතුටින් සිහිපත් කරනවා. ඉතින් මම හිතන්නේ මේ ආස්‍යානුසේ ඥානයේ පිළිබඳව කළ විග්‍රහය සැබවින්ම මේ පරමාර්ථ ධර්මයන් කෙරෙහි හිත තදින් යොමු වුණු අවස්ථාවක් බවට පත් වුණා. අපිට තව ඉදිරියේදී තවත් මේ බුද්ධ ඥානය සුරේ ඉතා වැදගත් උදේශන මාලාවක් ශ්‍රවණය කරන හැකියාවක් ලැබේවි. අපි කෙටි විරාමයක් ලබාගෙන ධර්ම සාකච්ඡාවට යමු වෙන්නට සෙනසුරාදා සිටින තසපුවෙන් බලාපොරොත්තු වෙනවා. පූජනීය අපේ වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ මේ කරන උතුම් ධර්ම දානය ඔබේ සිත් නිවන්නට, ඒ වගේම ධම්මකට එන්නට, පරමාර්ථ ධර්මයන් කෙරෙහි හොඳ දැනුමක් අවබෝධයක් ලබන්නට හේතු වන දේශනා මාලාවක්. ඒ තුලින් රැස් කරන කුසලයේ උන්වහන්සේට නිවීම පිණිසම වේවා කියලා බොහොම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමින් අපි විරාමයක් ලබා ගන්නවා. රාත්‍රිය ගැඹුරුයි අහස් කුස සොඳුරුයි තාරකාහිනෙහි හතමටල සුවදේ නෙත්තෆැන් Vatakulu pipinya kekiri dudang biskat kudu. Badu kan porrekan wani. Enang we khatia we mesin do teke keraganya. Sri Lanka's #1 morning show. Net FM Atapas. ඔබේ වාහනයෙන් හොඳ ආදායමක් ලබා ගන්න ඕනේද? ඔබේ වාහනයෙන් භාණ්ඩ ප්‍රවාහනය කර අත්තට දැනෙන හොඳ ආදායමක් ගන්න අදම හෙළවිරු.lk වෙත පිවිසෙන්න. මෝටරසයිකල්, ත්‍රිරෝද රථ, කාර්, වෑන්, ලොරි, කන්ටේනර් ආදී ඕනෑම වාහනයක් ලියාපදිංචි කළ හැක. භාණ්ඩ ප්‍රවාහනයට එනවුම් රියවිරු ඇප් එක හරහා ඔබේ ජංගම දුරකථනයට ලබා ගන්න. හෙළවිරු.lk රියවිරුවන්ට සවිඵලය. එපික් ටෙක්නොලොජි සමූහ ව්‍යාපාරයේ ජාතික මෙහෙවරක්. අපි නැවතත් සෙනසුරාදා සිටින තසපුව සමග සම්බන්ධ වෙන්නේ ධර්ම දේශනාව තුළ අපි බුද්ධ ඥාන පිළිබඳව කතා බහ කරන දේශන මාලාව බොහොම සතුටින් ශ්‍රවණය කරමින් සිටින්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ගෞරවයක් අපේ හිතේ ඇති වෙනවා මේ දේශන නැවත නැවත ශ්‍රවණය කරනකොට. ඔබ වහන්සේ සිහිපත් කළා වගේ සිටින තසපුව වැඩසටහන ශ්‍රවණය කරන අය අපට වැඩසටහන ආරම්භ කරන්නට මත්තෙන්ම සාකච්ඡා කරනවා, කතා කරනවා, දුරකථන ඇමතුම් ලබා දෙනවා සහ විවිධාකාරයේ තමන්ගේ අදහස් ඉදිරිපත් කරන ඒ සෑම තැනකදීම මේ දේශන මාලාව තුළ තිබෙනා වූ ඒ ගැඹුරු අර්ථය ඔබ වහන්සේ සරලව පහදා දීම පිළිබඳව බොහොම ගෞරවයෙන් කතා කරන්නේ. අපි හමුදුරනේ දැන් සමහර අය මේ වගේ ගැඹුරු කාරණාවලට යොමු වෙන්නට බය වෙලා තිබෙන්නේ එය ගැඹුරු නිසා අවබෝධ කරගන්නට අපහසුයි කියන කාරණය. මට ඇත්තටම හිතෙන දැන් ඔබ වහන්සේ කරන මේ විග්‍රහයත් එක්ක ධර්මයේ අපි යම් අවබෝධ මට්ටම පිළිබඳව යම් ආකාරයකට දෙගිඩියාවකින් පසු වෙන්නේ. එහෙම නැත්නම් අපිට ප්‍රතිඵලයක් ලබන්නට බැරි වෙයි කියලා හිතෙන්නේ ගැඹුරු අර්ථයේ පිළිබඳව සරල ලෙසින් වටහා ගන්නට බැරි වෙයි කියන මූලික චේතනාව ඉඳලා අපි කටයුතු කරන නිසා කියලා. ඇත්තටම මේ වගේ මේ ගම්බීර ධර්මයේ පරමාර්ථ ධර්මයේ මෙලෙස පහදලා දෙනකොට ඒ ධර්මයට යොමු වීම අපේ ජීවිතය තුළ තවත් වැඩි වෙවි කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම හොඳනේ පරමාර්ථ ධර්මයේ නැත්නම් මේ ඔබ වහන්සේ අද පැහැදිලි කළා වගේ දැන් බුද්ධ ඥාන තමයි අපේ මූලික තේමාව. ඒ තුල අභිධර්මයේ තිබෙනා වූ සිත් පිළිබඳව බොහොම අපූර්වට සාකච්ඡා කරනවා. ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ පැහැදිලි කිරීම, මේ පහදා දීම සරල ලෙසින් යොමු වීම තුල අභිධර්මයට එන්නට යම් කෙනෙක් උත්සාහ දරාවි. මේ වගේ ගැඹුරු ධර්ම අවබෝධ කරගන්නේ නැතුව අපිට ධර්මයට ප්‍රවේශ වෙන්නට හැකියාවක් ඇත්තටම නැතිද? ඒ ගැඹුරු ධර්ම වටහා ගැනීම අවශ්‍යමද බෞද්ධයෙකු විදිහට අපිට? වර්ණ දැන් සමහරව අර උදාහරණ විදියට ගන්නවා. එතකොට සෝපාකලා, සුනීතලා ඔය මේ චිත්තචෛතසික ඔක්කොම ඉගෙනගෙනද ධර්මය අවබෝධ කළේ කියලා. ඒකෙ දෙක දෙයක් කියන්නට ඕනේ. සෝපාක, සුනීත වගේ චරිත මේ ජීවිතය තුළ මේක පාට ධර්මය අහලා අවබෝධ කළා නෙමෙයිනේ. ඔවුන් අතීතයේ ආත්ම ගණන් මේ ධර්මයේ පුරුදු පුහුණු කරලා මේ අර හරියට කිව්වොත් එහෙම වේදිකාවේ ඔක්කොම හදලා ඉවරයි, මේ තිරේ අරින්න විතරක් තිබුණා වගේ අය. හරිද? එතකොට
මේ දැන් සෝපාකල වගේ චරිත අතීත ආත්මවලදී අපිට මේ තේරුම් ගත හැකි ඔවුන් මේ ධර්මයේ හොඳට ප්‍රඥාවෙන් විමසමින් භාවනා කරමින් මේක දියුණු කරපු සිත්. හරි. අදත් එහෙම තියෙන්න පුළුවන් නේද? දැන් වර්තමානයේ අපි දකිනවා දැන් මෙහෙමනේ වරුණ මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්ද නැද්ද කියන එක බල ඒ කියන්නේ මම මේ ජීවිතේ රහත් වෙයිද මම මේ ජීවිතේ සෝවාන් වෙයිද කියන මේ සැකයක් තියාගෙන ඒකේ සැකේ තියාගෙන ධර්මයේ පුරුදු කරන්නේ නැතුව මම කියන්නේ අද කළ යුතු දේ තුල අප්‍රමාදී වෙන්න අර මාර්ගඵලයේ ඇවිල්ලා අස්වැන්න වගේ. එහෙමයි. ඒක අපි මේ වෙලාවේ අප්‍රමාදී වෙන්න ඕනේ දැන් අපිට වී කරල් ටික ඕනේ කියලා නෙමෙයි වතුර බඳිනේවා කියන්නේ පොහොර යොදනේවා වල් මේ ගලවනේවා මේ ඒ වගේ දෙයකට තමයි මේ වෙලාව අප්‍රමාදී වෙන්න ඕනේ. මේ සිතේ පුළුවන් තරම් මේ ධර්මඥානෙ තුල ඇති කරගන්න ප්‍රඥාව කවදාක්වත් ඔබ මේ නිකන් නාස්තියක් අපත යන දෙයක් කියලා හිතන්න එපා. දැන් ඕකෙදිත් ඔය ගැඹුරු කරුණු ඉගෙන ගන්න එකේදී අපි කියන්නට ඕනේ ආනි සූත්‍රය පැහැදිලිව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සූත්‍රවල පවා ගම්බීර අර්ථ අනාගතයේ මිනිස්සු නසුසුසති අහන්න ආස වෙන්නේ නැහැ කියනවා. එහෙමයි. නසෝතං ඕදහති කන් යොමන්නෙත් නැහැ කියනවා. ඒ කියන්නේ ගම්බීර අර්ථ සහිත කරුණු. ගැඹුරු අර්ථ. ඒවට කන් යොමන්නෙත් නැති වෙනවා කියනවා. දැන් මිනිස්සු ආසයි මේ ධර්මදේශන නැතුව මේ කියන්නේ ධර්මදේශනාවක් ඇතුලේ වුණත් මොන හරි කතාවකට ඒ කතාවට ආස වුණාම දේශකයන් වහන්සේලාත් ක්‍රමක්‍රමයෙන් කතන්දර වැඩිපුර කියමින් ඇවිල්ලා තමයි අතීතේ බණමඩුවක ජාතක කතාවකටම සීමා වුනේ. එහෙමයි. හැබැයි දැන් ඒක ආවහු මිනිස්සු තුලින්ම ගොඩ නැගෙනවා නෑ අපි ප්‍රඥාව වෙනුවෙන් දේශන හොයන්න ඕන කියන එක. ඉතින් ඔබ කියන වරුණ අද වෙනකොට ගොඩක් මාධ්‍ය නාලිකාවල වුණත් නිතරම ධර්ම දේශන කරන දේශකයන් වහන්සේලා බැලුවොත් එහෙම උන්වහන්සේලා මේ නිවනට ඉලක්ක කරලා ධර්මයේ කියන දේශකයන් වහන්සේලා. එහෙමයි. එතකොට දැන් සමහර දේශකයන් වහන්සේලා ඉන්නවා නිවනක් ගැන කතාවක්වත් නැතුව මොනවා හරි ඔය අර වල්පල් කියන්නේ ඒ වගේ මොන හරි ටිකක් දේශනාව ඇතුලේ කියලා මිනිසුන්ගේ හිනස්සලා ඒකෙන් මිනිසුන්ගේ තෘප්තියකටපත් කරන දේශන කරනවා. ඒක මම ධර්ම දේශන කියලා වචන පාවිච්චි කරන්නේ දේශන කරනවා. එතකොට එවැනි දේශකයෝ අපිට හොඳට පේනවා මේ අර විවිධ මාධ්‍ය නාලිකාවල දේශන නිතර අහන ශ්‍රාවකයන්ට මේ ඇසුරු වෙනව අඩුයි. සමහරවිට ඒ අය අර සමාජ ජාල වෙබ් අඩවි වලට විතරක් සීමා වෙලා තියෙනවා. එහෙමයි. මේ ඒවට එක අන්වර්ථ නාම තියෙනවානේ ඒ විවිධ විදිහට මේ අර හාමුදුරු මේ හාමුදුරු කියලා. එතකොට මේ අපි එකක් තේරෙනවා ඒකෙදී ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනා කරද්දී නිවනින් බැහැර වෙන්න කිසිසේත්ම මේ දේශනාව තුළ අර්ථය නිවනින් බැහැර වෙන විදිහට දේශනා කරන උන්වහන්සේගේ දේශනේ ධර්ම දේශනයක් කියන්න බෑ. එහෙමයි. මොකද හේතුව මේ ධර්මයේ එක රසං විමුක්ති රසං එකම රසයයි තියෙන්නේ තමයි විමුක්ති රසය. එහෙමයි. එතකොට ඕක සරලව කියනවා ගැඹුරුව කියනවායි කියලා දෙකක් තියෙනවා. දැන් කිසිසේත්ම ධර්මයේ ගැඹුරු අර්ථ වෙන්න ඕනේ. හැබැයි ධර්ම කියනකොට සරල අර්ථය. ඒක සරල අර්ථයෙන් කියන්න ඕනේ. එහෙමයි. දැන් මේක සරල අර්ථයෙන් කියනකොටත් දේශකයන් වහන්සේ නමක් විදිහට මම වරුණ පුරුදු වෙලා තියෙන්නේ ගැඹුරු අර්ථේ යමක් අතට අහු වෙන දෙයක් අරගෙන පෙන්නලා කරන ක්‍රමවේදයකට තමයි මගේ අතීතේ මම ගොඩක් හුරු වෙලා තිබුණේ. එහෙමයි. සමහරලාවට බුලත් කොලයක් ඉන්න පුළුවන්. මේසේ උඩ තියෙන බුලත් කොලේ හරි මේ ඕන දෙයක් මම සමහර රූප වාහිනී නාලිකාවලදී මේ දැහැත් වලට අමතරව මල් වාස් එකක් තිබුණු මොන හරි ඒ මල් ටිකක් අරගෙන වතුර වීදුරු අරගෙන වටාපත අතේ තියෙන වටාපත අරගෙන එහෙම නැත්නම් ළඟපාත පේන දෙයක් පෙන්නලා ඒ වගේ ගැඹුරු කරුණු විස්තර කරලා දුන්නා. ගැඹුරු කරුණක් සරලව තේරුම් කරවද්දී අර දෘශ්‍ය මාධ්‍ය කියන එක මං හරියට පාවිච්චි කරන්න පුරුදු වෙච්ච දේශකයන් වහන්සේ නම. එතකොට මට මේ සමහරව ප්‍රශ්න කරලා තියෙනවා ඔය අනම්මනම් පෙන්නනේ ඒවා මේ ධර්ම දේශන වලට ගැලපෙනවද කියලා. මම උන්ට අමතක වෙච්ච දේක් මතක් කරලා දීලා තිනවරුණ මේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී උන්වහන්සේ ධර්මයේ කෙනෙකුට කියා දෙනකොට
නියසිලට පස් ටිකක් ගන්නවා ඇටේරිය කොළ ටිකක් ගන්නවා ඉන්න ස්ථානයේ බලපාලා සමහරලාට කොටයක් ගහන් යනකොට කොටේ පෙන්නලා ගින්නක් පෙන්නලා වැලිකැට 7ක් අතට අරගෙන එක එක දී කරලා උන්වහන්සේ ඒ අනුශාසනය කරනවා දෘශ්‍ය මාධ්‍යනේ වරුණ මේ දෘශ්‍ය මාධ්‍ය පාවිච්චි කරනවා ඉතින් මට net නාලිකාවේ දේශන කරන්න ගියාට පස්සේ මට ඔය මේ කාරණේ ගැන ලොකු අභියෝගයක් මට ආවා. ඒ කියන්නේ මම මේ හුරු වෙච්ච මේ ගැඹුරු දේශන මේ කියා දෙන ක්‍රමවේදයේ දෘශ්‍ය මාධ්‍ය පාවිච්චි කරන එක මට මේක ගුවන් විදුලියක් නිසා කරන්නේ කොහොමද කියන එක. කොහොමදට වැඩිය මං හිතුවා අර සමහර වෙලාවට මට ඔය ඇතම් දෘශ්‍ය මාධ්‍ය පාවිච්චි කරලා හරි රූපවාහිනී දේශන කරනකොට ධර්මයේ මහන පිරිස ඉන්න නාලිකා ඇසුරු කරද්දී ඒ නාලිකාවල බණහන හැමෝම ධර්මයේ විතරක්ම අහන්නේ වෙච්ච අය. හැබැයි net නාලිකාවේ දේශනාවක් කරනකොට අපි තව දෙයක් හිතන්න ඕන දෙයක් වුණා. විවිධ මේ ධර්මයේ විතරක් නෙමෙයි විනෝදාත්මකව හොය හැම විදිහෙම අය මේකේ ඉන්නවා. ඉතින් ඔන්න ඔය හේතුව හින්දා වරුණ අතීතේ මම ධර්ම දේශනා කරන්න යොමු වෙච්ච මුල් කාලෙට වැඩිය ගැඹුරු දේශන කරන එක ක්‍රමක්‍රමයෙන් සැහැල්ලු කරලා හැබැයි නිවන ඉලක්ක කරපු ශ්‍රද්ධාව වීරිය සිහිය දියුණු වෙන විවිධ දේශන අපි සිද්ධ කළා. මට හිතෙන්නේ හැමදෙරේ එහි හොඳ දේ තමයි මම දකින්නේ ඔබ වහන්සේ කිව්වාගේ ධර්මයටම නැඹුරු වූ කෙනෙකුට ඒ සඳහා යොමු වෙන පිරිස ඒ සඳහාම යොමු වෙන උත්සාහ දරනවා. හැබැයි ඒ සඳහා යොමු නොවුන පිරිසක් ඒ සඳහා යොමු කරගන්නට ගන්න උත්සාහය හරි ප්‍රශංසනීයයි. මම බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේ සිහිපත් කරන්නේ දැන් සමහර අය අපිට කතා කරලා කියනවා අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම හැඩතලයේ වෙනස් කළේ මේ දේශන මාලාව. මේ සිත්නෙත් අසපු වැඩසටහන නැත්නම් net රේඩියෝ වගේ ධර්ම දේශනා. එතකොට නොමගට ගිය පිරිසක් හොඳ මාර්ගයට ගන්නට පුළුවන්කම ලැබීම සහ ඒ තුල දැන් අද අපි ඇතැම් වෙලාවට දකින්න අපේ හැමදෙරෝනේ මාර කියන්නේ ලොකු වමනාවකින් බනහන පිරිසක් ඉන්නේ. කියන්නේ හාත්පසින්ම වෙනස් සමාජ ක්‍රමයකට වෙනස් සමාජයේ දුසිරිත් වලට පුරුදු වෙච්ච පිරිස් ඒ සම්පූර්ණයෙන්ම බිඳේලාගෙන ඇවිල්ලා තියෙනවා. සහ ඊට අමතරව දැන් ධර්මයේ අපි හැමදේම කියන හැමදේම දකින බෞද්ධයන්ටත් වඩා එහාට ගිහිල්ලා උන් ධර්මයේ නියැලෙනවා. ඒක හරි ප්‍රායෝගිකව ඉතා හොඳ අවස්ථාවක්. ඒ අතරේ ගොඩක් තරුණ අය. එහෙමයි. කියන්නේ දැන් තරුණ අය ගොඩක් ගැඹුරු ධර්මයේ හොයනවා. ඒක හරියට පේනවා. ඒ අතරේ සමහර වෙලාවට අපි මේ වෙලාවේ කියන්න ඕනේ සමහර අභිධර්මයේ කියපු ඇතම් ස්වාමීන් වහන්සේලා ළඟ මේ විවිධ ළමයි ඒ කියන්නේ පච්ච කොටාගෙන සමහරලාට ඔය ක්ලබ් ගානේ රැට ගිහිල්ලා එහෙම අය පවා මේ පැවිද්ද හොයාගෙන යනවා මහාන වෙන්න කියලා. එහෙමයි. ඉතින් ගියාට පස්සේ වුන් කරන්නේ මොකද්ද ඉන්නේ කොහොමද කියන එක මම දන්නේ නැහැ. නමුත් මම මේ කියන්නේ උවමනාව ඇතිලා. ඔවුන්ට උවමනාව ආපු කියන අරමුණ ගැන විතරයි මම මෙතෙන්දී අර්ථය ගත්තේ. එතකොට මේ නයිට් ක්ලබ් ගානේ යන කොල්ලෙකුටත් අභිධර්මයක් ඇහුණාට පස්සේ යාට මහාන වෙන්න තරමටම ඒ සිත එන්නේ මේ ඉගෙන ගන්නේ අල්ලපු ගෙදර කෙනා ගැනනේ තමන් ගැනනේ. එහෙමයි. සිතගේ දැන් අපි දැන් මෙතෙන්දි මේ බුදු ගුණ වලට මේ අභිධර්ම කරුණු මූලික කරලා කතා කරේ. මෙතන මේ චරිත ගැන කතා කරන හින්දා හැබැයි දැන් අපි උතන අභිධර්ම දේශනයක් නෙමෙයි අත්‍තරම කරේ. අභිධර්මයක් ඉගෙන ගන්නවයි කියලා කියනකොට ගැඹුරු කරුණක් ඉගෙන ගන්නකොට කතා කරන්නේ වරුණ තමන් ගැනම. තමන්ගේ හිත ගැන තමන්ගේ අවබෝධය ගැන. ඉතින් එතකොට දැන් ඔය වරුණ මගෙන් මේ කර්මය ගැන ඇහුවා එකම කර්මයක් විවිධ ආකාරයෙන් සිත් වලට බලපාන කියලා. එකම කර්ම දෙන්නෙක් කරනකොට ඒ දෙන්නට විපාක දෙවිධයකට එනවාද කියලා. අනිවාර්යයෙන්ම දැන් ඔයා එක් ප්‍රශ්නය අහනකොටම වරුණ මගේ ඔළුවට මේ ජවන් සිත් ගැන මතක් වුණා. මේ කෙක්කෙනා තුල ඒ කර්මය රැස් වෙන විදිය හරිම සියුම්. එතකොට ඒ විපාක ලැබෙන විදිය. දැන් දෙන්නෙක් යයි මල් ටිකක් අරගෙන බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. එකම කඩෙන් මල් ටික ගත්තේ. එකට වාහනෙන් බැස්සේ. එක මල් පොකුරේ මල් දෙකට බෙදාගත්තේ. එයාගේ අතේත් මල් පහයි මෙයාගේ අතේත් මල් පහයි. තියන්නේ එකම ආසනයේ උඩ. එකම පිළිමෙට. හැබැයි දෙන්නගේ තියෙන සිතේ ස්වභාවයත් එක්ක විපාක වෙනස් වෙනවා. ඉතින් ඒක අර සාමාන්‍ය දේශනාවකින් ওই ටික ඇහුවේ එතන පිනක් වුණා හරි මොකක් හරි විතරනේ.
ආයි මල් ටික පූජා කරලා පිනක් රැසන ඔච්චරයි. තරුණයා ඒ ටිකට මේ ග්‍රහණය වෙන්නේ නැහැ. හැබැයි යාන්ට එතන සිතේ හටගත්ත ස්වභාවය ගැන අහනකොට ගැඹුරින් එතකොට එයා කල්පනා කරනවා මෙතන මගේ කර්මය රැස් වෙච්ච විදිහට මම එතකොට අර රැයට ක්ලබ් ගාන ගිහිල්ලා කොහොමද රැස් කරන්නේ කර්මය කියලා එයාට කර්මය ගැන මුණත් බයක් එනවා. නිකම් මේ පව් කරන්න එපා පින්වත්නි පව් කරන්න එපා අපාය යනවා කියනට වැඩිය මේ හිතේ ස්වභාවය ඉගෙන ගන්නකොට වරුණ හිත ගැනම බයක් එනවා. ඒ කියන්නේ මේ පිනද පවද කියන එකටත් එහා ගිහිල්ලා එහි අභ්‍යන්තරයට යනවා. ගැඹුරට යනකොට මේක ඇතුලේ තියෙන ස්වභාවික තේරුම් ගන්න ඒකයි. ඉතින් ඒකින්ද මේ මම ඇත්තටම මෙතන මේ ස්තුති කරනවා මේ එක්තරා ස්වාමීන් වහන්සේනකට මම උන්වහන්සේට මේ කතා කරලම ඒක ප්‍රශංසා කළා. පසුගිය කාලෙක මේ ඉරිද්දා සිත් නෙතසපුව කරා අපේ මේ කිරුළුපනේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ බොහොම පුංචි මේ කියන්නේ පැවිද්දෙන් උනත් වයසින් උනත් බොහොම පොඩි උනත් උන්වහන්සේ මේ අර හරි කිසිම බයක් නැතුව මේ තේරුණත් එකයි නැතත් එකයි කියලා හරි කොහොම හරි ගැඹුරු කරුණු කියන්නේ උන්වහන්සේට හිතේ ආත්ම ශක්තියක් තියෙනවා. ඒ ආත්ම ශක්තිය මම උන්වහන්සේට කිව්වා මේ නිත්නාර මං කිව්වා මට රූපවාහිනී මාධ්‍යවලදී මම දෘශ්‍ය මාධ්‍ය පාවිච්චි කරලා කියපු දේ ගුවන් විදුලියේදී මද වශයෙන් කරේ. හැබැයි බය නැතුව කරනවායි කියන එකට හිතට ශක්තියක් ඔබ වහන්සේත් මට දුන්නා කියන එක. ඉතින් එතකොට මට වරුණ මතක් කළා පහුගිය දවසක මේ රෑ එළි වෙනකන් දේශන පුළුවන් වුණත් උන්වහන්සේ ලව්වා කොහේ හරි අහන්න අවස්ථාව සලස්සනවා කියලා. මේ අර අපි බුදුගුණ රාත්‍රියේ එළි වෙනකන් කිව්වා වගේ ධම්මවිජය සයන්හන්සේගෙන් අභිධර්ම දේශන ඉදිරියේ සමහරට මේ රෑ එළි වෙනකන් දේශන වරුණ කතා කරා. එතකොට ඒ වගේ ගොඩාක් මේ ගැඹුරු කරුණක් අහනකොට හොඳට බලන්න තරුණ පිරිස එකතු වෙනවා වැඩි. හේතුව තරුණයෝ හොයාගෙන යනවා. දැන් බුද්ධ කාලේ වරුණ මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා තරුණ පිරිසනේ වැඩිපුර මහණුනේ. හැබැයි අපි දැක්ක දැන් පහුගිය කාලේ ඔය මොකක් හරි ජාතක කතාවක් කියලා බණ මඩුවේ කතා කරන කාලේ වැඩිපුර මහණුනේ. ඒ කියන්නේ මේ අපි දන්න මෑත අතීතේ එහෙමයි. වැඩිපුර මහණුනේ වයසක පිරිසයි චූටි අය විතරයි. එහෙමයි. චූටි අය මහණුනේ කිසිම දැනුමක් නැතුව එක්ක කාගේ හරි කීමට නැත්තම් මේ හාමුදුරුවෝ එන්න කියලා එක්ක ගෙදර අය යන්න කියලා එක්ක මොනවා හරි දෙයක් දැකලා අර චූටි එක ළමෙක් මහාන වෙච්ච කෙනෙක් එයා ලොකු වුණාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා මට මහාන වෙන්න හිතාවේ මේ අමුතු ලොකු දේවල් නෙමෙයිලු. පන්සලේ හාමුදුරුවෝ සිවුරු වල්ලා වැලේ තියෙන සිවුර දැකලා. ඒ කියන්නේ ඒ පාරේ අනේනකොට වැලේ තියෙන සිවුර දැකපු ආසාව තමයි මට මහාන වෙන්න හිතුනේ කියලා. තව එක්කෙනෙක් කියනවා මේ හාමුදුරුවෝ අර පන්සලට ගියාට පස්සේ ලස්සන්ට මිදුල අමදින විදියට අර හැඩේට අතු ගාලා තියනවා දැකලා ඒ විදිහට ඒ තියෙන හිතේ ආසාවක් ආවා ඒ පරිසරයේ ජීවත් වෙන්න. එහෙමයි. ගෙදර එහෙම මේ වත් පිළිවෙත් වලට කැමති වෙලා. ඔව් ගෙදර ඔහම අතු ගානවා දැකලා නෑනේ වරුණ. එහෙමයි. ඉතින් මේ වගේ පොඩි දේවල්. එතකොට වයසක අය ගොඩක් වෙලාවට ජීවිතේ විඳලා දැන් අර විඳින්න තියෙන හැමදේම අත්දැකීම් විඳලා දැන් අස් කතාවටත් තියෙනවානේ යන තැනට මොන හරි කරගන්න ඕන කියලා. අන්න එතකොට හිතලා ඒ ඔන්න මහානුණා. දැන් ඔය දෙගොල්ලම වරුණ ගොඩක් වෙලාවට චූටි අය වැඩියෙන් පන්සල් වල මහානුවන අතීතේ වයසක අය ගොඩක් ආරණ්‍ය වලට ගියා. ඉතින් මේ දෙපැත්තෙම අර චූටි අයගෙන් බහුතරයක් තරුණ වයසට එනකොට ඔන්න මේ අවබෝධයක් නැතුව මහාන වෙලා සිවුරු ඇරෙන අවස්ථා වැඩි. ඊට පස්සේ අර වයසක අය ආරණ්‍ය වල මහාන වෙලා සමහරවිට දුම්කල නැටට රණ්ඩුවේ වීදලා ඒද අර ගිහි ආකල්පනේ අවුරුදු 50කට පුරුදු කරලා තින්නේ. ඊට පස්සේ මේ ඒ කට්ටිය ඔන්න ජීවත් වෙන්න පොඩි කාලයක් අවුරුදු 5-10ක් ඇතුලේ අර ආරණ්‍යයේ ඉඳලා ඉතින් අපවත් වෙලා යනවා. එතකොට මේ ධර්මයක් අවබෝධ කරන මේ අර පිරිසක් වැඩිපුර යොමු වීමක් උනේ නැත්තේ ඔන්න ඔය අර වයස් පරතරයට විතරක් සීමා වෙලා මෙතෙන්ට ආවා. එහෙමයි. දැන් මේකේ ඊට වෙනස් වෙලා තරුණ වයසේ කට්ටිය එනවා. තරුණ වයසේ පැවිදි වෙනකොට ආවෙම යම්කිසි අවබෝධයකින් මේ මොකද චූටි කාලේ වගේ නිකන් තේරුමක් නැතුවත් නෙමෙයි. ආසාවට වඩා මොන හරි මෙතන උවමනාවකින් නිසා ඇවිල්ලා හොයනවා.
ඉතින් අද මේ දේශකයන් වහන්සේලාගේ පැත්තේ තරුණ දේශකයන් වහන්සේලා වැඩි වෙන්න එකක් හේතුව උන්වහන්සේලා අවබෝධයෙන් මෙතෙන්ට ආවේ. ඇවිල්ලා හිව්වේ ධර්මයේ. ඒ නිසා ඒ ධර්මය උන්වහන්සේලාගේ තියෙන අර දැන් තරුණකම තුළ හිතන්නත් පුළුවන්කම හින්දා තව කෙනෙකුට කියන්නත් තේරුමක් තියෙනවා. ඔන්න ඕක ඉතින් රහසක්. ඉතින් මේ යුගයේ වෙනස් වෙන්න හේතුවක්. ඉතින් ඒ යුගය වෙනස් කරන්න අතීතේ ගොඩක් සවින්හන්සේලා මූලික වුණා. විශේෂයෙන් මෙතන කියනුනේ වරණ ඇතැම් වෙලාවට සූත්‍රවලට තියෙන මේ යොමු වෙනකොට උනත් ගැඹුරු සූත්‍ර අත්හැරලා සමහරවිට සරල සූත්‍ර කතා කරද්දී දැන් රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ කරපු කැපකිරීම කතා කරන්නේ නැතුව බෑ. මොකද හේතුව මේ ගැඹුරු ධර්මයේ තරුණ පිරිසට තියා වයසක අයවත් හරියට දන්නේ නැතුව ඉන්නකොට මේ කොටින්ම මේ අත්සන ගහනකොට අර කන අත්සන ඇඟිල්ලෙන් කන අත්සන් ගහපු කාලේ උන්වහන්සේ අභිධර්ම පොත් ලිව්වේ. එහෙමයි. නේද? මිනිස්සු බහුතරයක් මේ තමන්ගේ නම ලියා ගන්න අකුරක් දන්නේ නැති කාලේ. එතකොට ඒ පොත් ටික වගේ සරල පොත් ටිකක් අදටත් නැහැ. එච්චරටම උන්වහන්සේ තැනක් හැදුවා මේ ගැඹුරු ධර්මයේ හොයන්න පිරිසට කැමැත්ත ඇති කරවන්න. උන්වහන්සේට බුරුමෙන් ලොකු උපකාරයක් ලැබිච්ච නිසා වරුණ. ඉතින් මෑත ඉතිහාසෙ ගත්තම කිරිබත්ගොඩ ඥානানন্দ ලොකු සයන්හන්සේ වගේ ස්වාමීන් වහන්සේලා බොහෝමයක් අපි මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. නාවියනේ හරියද? කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ, නාවනේ හරිදම් සයන්හන්සේ වගේ ස්වාමීන් වහන්සේලා මෑත යුගයේ තුල තරුණ පිරිසට මොකද දැන් ඔය නාවනේ හරිදම් සයන්හන්සේ කියනකොට ඊට කලින් කියන්නනේ කඩවැද්ද විජේනවංශ කියන ස්වාමීන් වහන්සේ. මොකද උන්වහන්සේලා මේ තරුණ පිරිස මේ ශාසනයට දහස් ගණනින් එක නමක් දෙනවන්නේ නෙමෙයි. දහස් ගණනින් මේ ශාසනයට යොමු කළා මොනවත් නෙමෙයි ගැඹුරු ධර්මය හොයන. ගැඹුරු ධර්මයේ ඉගෙන ගන්න. ඒ වගේ මේ ධර්මය අවබෝධ කරන්න පැවිද්දේ පිළිවෙත් පුරන. ඉතින් අපි මේ ශාසනය තුල අර ධර්මය අහන හැමෝටම කියනවා බයක් තියාගන්න එපා. දහම් කරුණක් ගැඹුරින් ඇහෙනකොට තේරෙන්නේ නැති වෙන්න ප්‍රබලම බලපාන කාරණේ තමයි අහන්න කලින් මොළුවට ගන්නවා මට මේක තේරෙයිද දන්නේ. ඔව් සැකයක් ඇති කරගන්නවා. ඉතින් සිත්නේ තසපුවත් එක්ක කොහොමත් ඒ සැකේ තියාගන්න එපා. අපි උපරිම උත්සාහ කරනවා කොහොම හරි සරලවම කියන. හැබැයි දැන් අද අපි කතා කරේ මේ බුදුගුණ නිසා ඒ කතා කරන කාරණා වැඩිදුර විග්‍රහ කර ගියේ නැතත් අපි ඉදිරියේ ඔබට මේ ගැඹුරු කරුණක් මාතෘකා කරලා කතා කරන්නම් මේ උදාහරණ උපමා නොඑක් විදිහට සරල කරලා කියලා දීදී දේශනය අහන්න කලින් ඔළුවේ තියාගන්න මට මේ දේශනය තේරෙනවාය කියලා. ඔව් අපි ඒ වගේම සිහිපත් කරන්නට ඕන හොඳ කියන්නේ ගුරු ස්වාමීන් වහන්සේ ඇසුරේ හැදෙන භික්ෂුන් වහන්සේලා බොහෝ වෙලාවට එවැනි අපේ ඉතිහාසයේ දකින දැන් මේ මට මතක් වුණ එකපාරටම මේ අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හම්දුරන් වහන්සේ ගාවත් බොහෝ පිරිසක් වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා මෙන්න වහන්සේලා. හැබැයි ඒ උන්වහන්සේලා මේ වහන්සේලා ඊට උනන්දුවෙන් ඒ සඳහා යොමු වෙනවා. ඒ කියන්නේ නායකත්ව ලක්ෂණය තුලත් ශිෂ්‍යයන් ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා එමකට යොමු කරවීමේ ලොකු උමනාවක් තිබෙන හුදකලා වුණොත් තමයි ඇතැම් වෙලාවට හිත මම්මුලා වෙනටත් ඉඩකඩක් ඒ ඔස්සේ මතුවෙන්නේ. අපි මේ හැම දෙයක් පිළිබඳව බොහොම සතුටු සිතින් දකින්නේ අපේ කාලෙට හොඳ වැදගත් වූ දහම් කොටාසියක් අහන අපිට පින ලැබුණා. අපිට වාසනාව ලැබුණා. එය තරුණ ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්, වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. මේ කොහෙන් හෝ අපට ධර්මය නිසිලෙස ගලපා වටහා ගන්නට අවකාශයක් ලැබුණා. මේක මම හිතන්නේ අපේ ජීවිතේ ලැබුණු වාග්යයක්. ඒ නිසා ඒ වාග්ය ලබාගත්තු ඔබ ඔය ලෙසම රැඳෙන්න අපි කෙටි විරාමයක් ලබාගෙන තවත් මේ සිත් පිළිබඳව නැත්නම් මේ ආද දේශනාව ඇසුරේ කොට නැගෙන තවත් දහම් කාරණා ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දහදුක් විඳලා නෙලාගත්තු රන් අස්වැන්න කුණු කොල්ලෙට විකුණ ගන්නත් වද විඳින්න ඕනේද? රන් දහඩිය හෙළන හෙළයේ ගොවි රජුනි ඔබේ අස්වැන්න නිවසේ සිටම හොඳම මිලකට සැනින් අලෙවි කරගන්න. දැන්ම පිවිසෙන්න හෙළවිරු.lk. හෙළවිරු ජාතියේ ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානය. සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් උදෙසා හෙළවිරු සමග එක්වෙමු. එපික් ටෙක්නොලොජි සමූහ ව්‍යාපාරයේ ජාතික මෙහෙවරක්. අපි නැවත සෙනසුරාදා සිඩ්නි තසපුව සමග සම්බන්ධ වෙන්නේ. අපි කතා බහ කරමින් සිටියේ ධර්මයට යොමු වීම පිළිබඳව. අපි හැමදෙරනේ දැන් අපි දකිනවා වර්තමානයේදීත් අපි හොඳ ඥානයක් තියෙන පුද්ගලයන් මිනිසුන් අපි දකිනවා. අපි සාමාන්‍ය ව්‍යවහාරේ කියනවා හොඳ මොලයක්, හොඳ මීටරයක් මේ වගේ කියන අවස්ථා තිබෙනවා. ඒ දැනුම ඒ ඥානය ඒ දිහා බලනකොට
ඇයි මේ මිනිසුන්ට ධර්මය අවබෝධ කරගන්නට බැරි වෙන්නේ කියන කාරණය සහ ධර්මයට යොමු නොවන්නේ කියන කාරණයත් අපිට හිතෙනවා. දැන් ඒකට අපේ හැමදෙරනේ දැන් ඒ වගේ මොලයක් පෑදෙන්න නැත්නම් ඥානයක් ඇති වෙන්න හොඳට මනස මේ පිරීලා තිබෙන්න ඒ අයටත් එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ආපු නැති වෙනම ධර්මයක නැත්නම් වෙනම ආගමක ඉන්න කොටාශයක් හිටියොත් එහෙම මනසක් නැනසක් ඇති වෙන්නට මොකක්ද හේතුව? ඒ කියන්නේ පෙර පිනක් නිසාද එහෙම වෙලා තිබෙ නැත්නම් කවදා හෝ මේ ධර්මය අහලා තිබෙන පුරුද්දක් නිසා ඇතැම් වෙලාවට ඒ වගේ ඥානයක් පෑදෙන්නද නැත්නම් මොලේ තිබෙන විශේෂත්වයක්ද මේ දකින්නේ අපි? වර්ණ දැන් බුද්ධ කාලේ ගත්තත් ඒ ශ්‍රාවකයෝ මේ ගොඩක් කලාවට බලන්න බුදුරජාණන් වහන්සේ සරණ ගියේ ඔවුන් විවිධ දෘෂ්ටි මතවාද වල ඉඳලා. ඒකින්ද මෙතන අපි දැන් මේ බෞද්ධ වෙලා උපදිනවයි කියන එකක් මේ වෙනකොට තිබ්බට එකල එහෙම එකක් නැහනේ. ඉතින් ඒ හින්දා අදටත් කවුරු හරි කෙනෙක් පින තියනවා නම් ධර්මය අවබෝධ කරන්න එයා ධර්මයේ මුණ ගැහුනොත් ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. ඔව්. පින තිබ්බටම බෑ. එතකොට ධර්මයේ මුණ ගැහුනොත් කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න ලැබුණොත් එයාට ඒ ප්‍රඥාව මතුවලා එනවා. දැන් බුද්ධ ශාසන නැති කාලෙටත් අබුද්ධෝත්පාද කාලවලත් ධර්ම පුරුදු කරපු ප්‍රඥාවන්තය උපදිනවා. දැන් අක්කන සූත්‍රය එහෙම තියෙනවා මේ පැහැදිලිව අක්ෂණයකට අයිති වෙනවා ඒ කාලේ උපදින අය. මොකද ඔබ හිතන වරුණ කල්ප ගණන් බුද්ධ ශාසන නැති කාලවල තියෙනවනේ. එහෙමයි. ඉතින් එතකොට ධර්ම පුරුදු කරගෙන සංසාරේ ආපු අය ඒ කාලෙට කොහෙවත් උපදින්නේ නැතුව ඉන්නවද? ඇවිල්ලා මේ බුද්ධ ශාසනයක් තියෙන කාලෙකම විතරක් උපදින්නේ නෑ. අර බුද්ධෝත්පාද කාලවලත් උපදිනවනේ. හැබැයි ඉතින් අවාසනාව ධර්මය හෙන්නේ. ඒ නිසා උන්ට දැන් මුකුත් ඕනේ අපි හිතමුකෝ මුගලන් මහරහතන් වහන්සේ. එතකොට උන්වහන්සේගේ ආසන්න එක්තරා ආත්මික අර අම්මා තාත්තා ඝාතනය කරන අකුසලයකට උන්වහන්සේ ලක් වෙනවනේ. එහෙමයි. එතකොට ඒ අකුසලයට උන්වහන්සේ නිරෙත් දුක් විඳලා කල්පයක් ඊට පස්සේ මේ භද්‍ර කල්පය තුලදී මාරය වෙලා ඒකටත් නිරේ ගිහිල්ලා විවිධ කටුක ජීවිතයකින් තමයි සංසාරේ මේ ආසන්න කාලේ මෙතෙන්ට එන්නේ. වෙලාවට බුදුරජාණන් වහන්සේගේ ඥානය තිබුණ නිසා අපි දැනගත්තා. ඔව්. එතකොට දැන් බලන්න වරුණ උන්වහන්සේ මේ පාරමිතා කියන්නේ මේ අග්‍ර ශ්‍රාවක භාවයට පත් වෙන පාරමිතා පුරන්න ගත්තට පස්සේ තමයි මේ අම්මා තාත්තා මරණ අකුසලෙ සිද්ධ වෙන්නේ. එහෙමයි. එහෙනම් මේ සසරේ එතකොට අපිට එක දෙයක් තේරෙනවා. දැන් මේ කල්පයක් නිරේ යන්න එපේ අනිවාර්යෙන් ආනන්තරික පාප කර්මයක් නිසා. ඔව්. එහෙනම් මේ භද්‍ර කල්පය ඇතුලේ නෙමෙයි ඔය අම්මා තාත්තා මරලා තියෙන්නේ කියන එක පැහැදිලි. ඔව්. එතකොට භද්‍ර කල්ප එන්න කලින් වරුණ දන්නවද කල්ප 60ක් තිබ්බ බුද්ධ ශාසනය නැති කාලය. ඒතර ඔය කල්ප 60 කාලේ අබුද්ධෝත්පාදයිනේ. ඉතින් නිකන් හිතන්න කල්ප 60ක ආත්ම කීයක් උපදිනවද? කල්ප 60ක් ඇතුලේ. භව කීයක්දනේ? කොච්චර භව ගාන එක කල්පයක ගනින්න පුළුවන්ද? එතකොට වරුණ මේ ඔය කල්ප 60 ඇතුලේ මේ මොග්ගල්ලාන චරිතය වගේ චරිත ධර්මයේ පුරුදු කරපු චරිත කොච්චර කාලයක් තිස්සේ එන්නේ නැද්ද මේ කිසිම ධර්මයක් ඇහෙන්නේ නැතුව ආත්ම කීයක්. හැබැයි අර ඒ කාලේ ඔයගේ අම්මා තාත්තා මරන්න තරම් ප්‍රබල අකුසල වලට අහු වුණත් ආභව ශාසනයක් හම්බෙනකොට අරක මතුවලා ආවා. ඔව් කුසලයේ පිළිවෙල. ඊයස් මාරයත් වෙලා දැන් මාරයා වෙන්නෙත් මේ භද්‍ර කල්පේ මුල් කාලේනේ. එහෙමයි. කකුසඳ බුද්ධ කාලේ. ඔව්. එතකොට මාරයා වෙලා එතනදිත් බුදුරජාණන් වහන්සේට කරදර කරනවා අග්‍ර ශ්‍රාවකයන්ට එතනදිත් ගල් ගහලා ඔළුව පලනවා. එහෙමයි. කොච්චර කර්ම රැස් කරනවද? ඒවට බලන්න මේ ධර්මයේ හම්බුණ ගමන් විනෝද වෙවි හිටපු ජීවිතයක හිටියේ ඔය මේ දැන් නයිට් ක්ලබ් යනවා වගේ තමයි ඒ දෙන්න මේ ඔය විවිධ විදිහේ විනෝද වෙවි හෙව්වා මේ දුක නැති කරන්න මෙහෙමවත් පුළුවන්ද කියලා. එතකොට මේ මම කියන්නේ කොතනද ධර්ම පුරුදු කරන කෙනා මොන ආගමේ මොන විදිහට ආවත් ධර්මයේ ඇහුනොත් මතුවලා එනවා ඒ ධර්මයේ දකින්න පින තියෙනවා. ඉතින් අපි සමහර වෙලාවට අද වෙලා තියෙන්නේ පැවිදි වෙලා ධර්මයේ හම්බෙලත් ඇතැම් වෙලාවට ඒකේ වටිනාකම තේරිලා නැතුව මේ අර කිසිම දැන් හොඳම උදාහරණේ විශ්වවිද්‍යාලවලට යන්නේ හරි උගත්තු කියලානේ දැන් මට හිතෙන්නේ භික්ෂුවක් විශ්වවිද්‍යාලය යනකොට මිනිස්සු හිතනවා අම්බෝ උන්වහන්සේ හරිම උගත් කියලා. ඇත්තටම
මේකට අයිති වෙන්නේ නැහැ සියලුම ස්වාමීන් වහන්සේලා විශ්වවිද්‍යාලෙ ඉන්නේ. හැබැයි සමහර මේ වැඩි හරියක් මේ විශ්වවිද්‍යාලයට යන නැත්නම් තරුණ භික්ෂුන් අතරේ මේ දේශපාලන මතවාද නිසා ඔවුන් නියත මිත්‍යා දෘෂ්ටිකයෝ වෙලා තමයි අන්තිමට එළියට එන්නේ. මේ එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ දේශන ගැන කතා කරන ත්‍රිපිටකය ගත්තා. සමහරට ඔවුන්ට තියෙන්නේ ඒ ගැන විශ්ලේෂණය කරන්න මේවා ඇත්තද බොරුද මේ වගේ පරේක්ෂණ තමයි ඔවුන් දේශන තුලත් හොයන්නේ. මේ ඒ කියන්නේ ධර්මයේම සැකයකට බඳුන් කරලා තමයි ධර්මයේ සැක විදියට පරීක්ෂණ කරන මේ සූත්‍රවල මේ කරුණවල විනයවල. එතකොට බුද්ධ වචන ගැන මෙලෝ ශ්‍රද්ධාවක් තීච්ඡ ශ්‍රද්ධාවක් නැති කරනවා. ඉතින් මට එක ස්වාමීන් වහන්සේ නමක් මේ අපේ සිත්නෙතසපුවේ මේ සමහරලාට දේශන වලට වඩිනවා මේ සගම අනුමදසි සන්නහන්ස පහුගිය දවසක මේ ගොඩක් කලා මාත් එක්ක කතා කර ඉන්නකොට මේ විශ්වවිද්‍යාල උන්වහන්සේගේ අත්දැකීම් කීපයක් කිව්වා. ඒක එකක් කිව්වා වරුණ මනෝවිද්‍යාව උගන්වන්න ගුරුවරයෙක් ආවලු. ඇවිල්ලා ඉතින් දැන් මෙයා ඔය විවිධ මේ විද්‍යාඥයෝ හොයාගත්ත කාරණාත් එක්ක මතු කරමින් කතා කරලා බුදුහාමුදුරුවෝත් ඔය ගැන කියලා තියෙනවා කියලා අර බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. එයා ඇවිල්ලා තින්නේ මනෝවිද්‍යාව මේ බෞද්ධ මනෝවිද්‍යාව ගණන් කියලා. ඒක බුදුහාමුදුරුවෝ යම් තැනකට දාලා තියෙනවා. ඔව් බෞද්ධ මනෝවිද්‍යාව ගණන් කියලා. ඊට පස්සේ ඉතින් ස්වාමීන් වහන්සේ කෙලින්ම අහලා තියෙනවා. ඔයාට කොහෙද ඔහොම එකක් කියලා තියෙන්නේ කියලා. ඒක හරි අපූර්වට උන්වහන්සේ එයාගේ මොලේ පාදලා තියෙනවා එතෙන්දී. ඉතින් තව මේ බික්කුණියක් බික්කුණී කියලා කෙනෙක් ආවලු මේ ස්වාමීන් වහන්සේලාට විනය උගන්වන්න විශ්වවිද්‍යාලේ. කතිකාචාර්ය බික්කුණියක් කියලා. එතකොට මේ එතෙන්දිත් උන්වහන්සේ මේ කතා කරලා තියෙනවා තේරුම් කරලා දී යුතු දෙයක්. අද ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාලයක් ඇතුලේ වුණත් කතා කරන කාරණා තුල ශ්‍රද්ධාව නැතුව ඒ ඉගෙන ගන්න ළමයිනුත් එළියට එන්න සමහරවිට අර හාමුදුරුවරු කරන ඒවත් බලපානවා. දැන් විශේෂයෙන්ම මතයක් දානවා සිවුර කියන එක තියෙන්නේ එක්තරා මේ ඇඳුමක වෙනසක් විතරයි කියන දේශපාලන මතයක්. එතකොට මේ සමහරලාවට ඇතැම් අර ඉන්න ගිහි ළමයින්ගේ ඔලුවට උනත් ඒ විදිහට ඇවිල්ලා අන්තිමට රාජ්‍ය සේවාව වලටත් යනවා ඒ කට්ටිය. ඉතින් හාමුදුර කෙනෙක් වැඩක් කරගන්න ගියත් රජ ආයතනයකට සමහරවිට ශ්‍රද්ධාවක් ගෞරවයක් නැහැ. ඉතින් දැකලා තියෙනවනේ ඉගෙන ගන්න කාලේ හොඳ චරිත. එතකොට මේ මට දැන් මේ සගම හාමුදුරුවෝ විස්තරය කියනකොට බලන්න මේ හාමුදුරුවෝ පිරිහෙනවා මේ ඇතුලේ තියෙන මේ ක්‍රමවේද මේ වැඩහින්ද කියනකොට මම උන්වහන්සේට කිව්වේ මේකට වග කියන්න ඕනේ විශ්වවිද්‍යාලෙවත් ඒ ගුරුවරුවත් කවුරුත් නෙමෙයි. වග කියන්න ඕන ප්‍රධානම චරිතය තමයි වරුණ මම දකින්නේ මහාන කරපු ගුරුවරයා. මහාන කරපු ආචාර්යයන් වහන්සේලා තමයි වග කියන්නේ. මේ පැවිද්දෙකුට ඉන්නවා උපාධ්‍යයන් වහන්සේ ආචාර්යයන් වහන්සේ කියලා දෙනවා. මහාන කරන උපාධ්‍යයන් වහන්සේ වලට ආචාර්යයන් වහන්සේ නමක් ඉන්නවා ධර්මයේ උගන්වන්න. දැන් අද වෙලා තියෙන වරුණ මේ Taman නාමිකව මේ ආචාර්ය වුණාට උගන්වන්න කිසිම සමහරලාට එක්ක අවබෝධයක් නැහැ දැනුමක් නැහැ නැත්තම් උනන්දුවක් නැහැ මොකක්වත් නැහැ. හැමෝමනේ සමහරු. එතකොට මොකද වෙන්නේ? අර ඇපෙන් බේරෙන්න වගේ ලේසියට මේ දානවා කෙලින්ම පිරිවෙනට දාලා මේ විශ්වවිද්‍යාලයට යවනවා. අර තමන්ගේ ආචාර්යත්වයෙන් ඉගෙනවිල්ලක් නැහැ. පිරිවෙන හින්දා බේරිලා ඒක කරනවා. දැන් මම සගම හාමුදුරන්ට කිව්වේ අපේ අපේ ආචාර්යයන් වහන්සේලා අපිට මේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන වැඩපිළිවෙලකට තමයි අපිට මේ සූත්‍ර උගන්වන්න ඒ අවබෝධයේ අවධානය යොමු කෙරෙව්වේ. එතකොට මේ හැම දහම් කරුණක්ම අපේ ශ්‍රද්ධාව ඇති කරවන්නම අපිට මේ උගන්වපු නිසා ඔය කියන විදිහේ කතිකාචාර්යවරුත් අපිට හම්බුන්නේ ඔය කියන විදිහේ ආයතන වලට අපි ගියෙත් නෑ. අපිට වැඩක් උනේම නෑ. බුදුහාමුදුරුවෝ පැත්තෙන් තිබෙත් නෑ. අපි බුදුහාමුදුරුවෝ පැත්තකින් තිබෙන්නේ නෑ. ඒකට අපි ගරු කරන්නේ අපේ ගුරුවරයාට. අපිට ධර්මයේ කියලා දුන්න ආචාර්යයන් වහන්සේලාට. එතකොට මේ ආචාර්යවරු හරියට නැති නිසායි පැවිද්ද පිරිහෙන්නේ කියන එක පේනවා. දැන් ඕක ගැන එක්තරා දැන් සගම හාමුදුරුවෝ තමන් වහන්සේගේ මේ කතා කළ යුතු වගකීම් යුතු සයන්හන්සලමක් කතා කරලා පොඩි කාලේ ඉඳලා මේ පිරිවෙන වලුණත් මීට වැඩි ත්‍රිපිටකයට තව උනන්දු ඇති කරවන්න ඕනේ උන්වහන්සේලා ඉගෙන ගන්න කියලා. මේ ඕන්න ඔහේ ඝන පූර්ණේ හරි සිද්ධ වෙනවනේ සගම කිව්වලු.
එතකොට මේ දැන් මම මේකෙදී ඝනපූර්ණ කියන වචනේ දන්නේ නැති විදිහ සමහරු. ඕක තවත් තේරෙන්න කියනවා නම් තව එක්තරා නායක හඳුරු කෙනෙක් මට කියනවා ගෝතම පුළුවන් නම් මහාන වෙන්න කට්ටියක් හොයලා දෙනවද කියලා. එතකොට මේ කවුද කියන බන්ද හඳුරුවෝනේ. එතන මහාන වෙන්න කට්ටියක් පුළුවන් නම් හොයලා දෙන්න පුළුවන්ද කියලා අහනකොට මේ කියනවා අම්මලා තාත්තලාට ඕන්නම් කියන්නලු පුළුවන් කාලෙක ඉගෙන ගන්න එක හරි ඒගොල්ලෝ මෙතෙන්ට ඇවිල්ලා කරයිනේ. ඉගෙන ගත්තට පස්සේ ඉතින් සිවුරු ඇරලා ගියත්මකෝ එයා ඉගෙනගෙනනේ යන්නේ කියලා. ඒ නිසා ඉගෙන ගන්න කාලෙට හරි අඩුතරමේ මහාන කරන්න කියලා. මං ඇහුවේ මොකෝ ඉතින් සිවුරු අරින්න හිතාගෙන මහාන කරවන්නේ කියලා. නෑ ඉතින් දානෙකට මොහොකට හරි එකයි යන්න පිරිසක් ඉන්නවනේ කියලා. කියනවා. ඕකට තමයි ඝනපූර්ණ කියන්නේ. ඒ කියන්නේ මේ පින්කමකට මේ එක්කගෙන යන දානෙකට පාන්සුකුලයකට මූණු ඔලු ගෙඩි ටිකක් පෙන්වන්න තමයි දැන් මේ සැලැස්ම තියෙන්නේ. ඒ කියන්නේ අන්තිමට කියනවා තරුණ වෙලා සිවුරු ඇරියත් කමන්නේ නැලු. ඉගෙනගෙනලු. ඉතින් එතන ඉඳලා ආචාර්යත්වයක් දක්වනවා නම් ඒ කියන්නේ මහාන වෙන්න කලින්ම සැලැස්ම ආචාර්යයන්ට මේ ඔලු ගෙඩි ටික තියෙන්න ඕනේ කියන එක විතර නම් කොහින්ද ධර්මයක් උගන්වන්නේ කොහින්ද ශ්‍රද්ධාවක් ඇති කරවන්නේ කොහින්ද නිවනකට මඟ පෙන්වන්නේ. ඉතින් ඒක තමයි අද වැරදිච්ච තැන මේ මුළු වැඩපිළිවෙලේම වරුණ. ඒකින්ද ආචාර්යයන් වහන්සේ හරියට ධර්මය උගන්වන්න මහන්සි වෙන්න ඕනේ කියන එක කියනවා. ඉතින් ඒකෙදි විශේෂයෙන් කියන්න ඕනේ වරුණ විවේක අර විරාමයට යන්න කලින් මතු කරපු මේ ආයතනේ. සීසු දර්ශන ධර්මනිකේතන. කැටවල හේමාලෝක හාමුදුරුවෝ මම දැකලා නෑ වරුණ. ඒ කියන්නේ මගේ ආචාර්යයන් වහන්සේලාවත් එච්චර මං වෙනුවෙන් කැප වෙලා නෑ. උන්වහන්සේ තරම් අර මහාන කරපු අය වෙනුවෙන් කාලෙ වෙන් කරලා කැප වෙන ගුරුවරයෙක් මං ඇත්තටම මගේ ජීවිතේ දැකලා නෑ. කොටින්ම කැටවල හේමාලෝක හාමුදුරුවෝ කිව්වට පස්සේ වරුණ රටම දන්නවා උන්වහන්සේට ධර්මදේශන කොයි තරම් දවසකට කී තැනකට වඩින්න දේශන ආරාධන එනවද කියලා. වරුණ තෝරලා බේරලා කීපයක් අර නොකර ඉන්න බැරිම කීපයක් බාර ගන්නවා මිසක්කා උන්වහන්සේ පිටට වඩින එක පවා හැමතිස්සෙම බලනවා මෙතන මේ දරු පැටව කියලා කියන්නේ ගොඩක් ලාන්නේ මහාන වෙලා ඉන්න මේ ඒ තරුණ හාමුදුරුවෝ ඒ වගේම වැඩිහිටි වයස්වල විවිධ මේ මහාන වෙලා ඉන්න සියලු සිසු පිරිස ගැන හිතලා උන්වහන්සේ කතා කරන්නෙම මේ දරුවෝ වෙනුවෙන් කියන්නේ සමහර වෙලාවට කොහේ හරි වැඩසටහනකට ආරාධනා කරාම අර 80ක් 90ක් ඉන්නවා මහාන වෙච්ච පිරිස ඔක්කොම එක්කගෙන එනවා. මේ ඒ කියන්නේ දාලා එන්න බෑ කියලා උන්වහන්සේ ඒ තරමට රකින්නවා. අර නිකන් කිකිලියෙක් යනකොට කොහේ හරි කිකිලි පස්සේ මේ පැටවු ටික එනවා වගේ ඒ තරම් රකින්නවා. ඉතින් ඇත්තටම මට වෙන්නේ අර කිකිලියෙක් පැටවු ටික අස්සේ හංගගෙන රකින්න වගේ ආරක්ෂාවක් උන්වහන්සේ දෙනවා. ඒ ආචාර්යත්වය කියන්නේ පන්ති කරලා දවස ගාන උන්වහන්සේ කොච්චර අසනීපෙන් හිටියත් උන්වහන්සේ විසින් උගන්වනවා. සහ ඔබ වහන්සේ මට හොඳ තැනක් කිව්වා උන්වහන්සේ පිළිබඳව මට හිතෙන්නේ මේක මේ ගිහියන් වෙන අපටත් ඒ වගේම භික්ෂුන් වහන්සේලාටත් මෙහෙම වහන්සේලා සියලු දෙනාටම වැදගත්. ඔබ වහන්සේ අර මම එක්තරා දවසකදී සිහිපත් කළා උන්වහන්සේට මේ ඔබ වහන්සේට සිහිපත් කළා කටවල හාමුදුරුවෝ මෙහෙම දේශකයන්න් වහන්සේලා පිළිබඳව ගෞරවයෙන් කතා කළා. අපි මේ ඒ මෙහෙණින් වහන්සේලා ස්වාමින් වහන්සේලා මේ දේශනා හරි ඕනෑම කැමැත්තෙන් අහන ශ්‍රවණය කරනවා කියන කාරණේ. ඒදී ඔබ වහන්සේ කිව්වා හරි අපූර්ව ගුණයක් උන්වහන්සේ තුල තිබෙන්නේ සමහර තැන්වල එහෙම අහන්නවත් දෙන්නේ නැහැ වෙන දේශනාවක් කියලා. ඔව් අනිවාර්යයෙන්. කියන්නේ දැන් තමන් දේශකයෙක්නේ. දැන් ගුරුවරයා වෙච්ච තමන් දේශකයන් වහන්සේ නමක් වුණාම වෙන දේශකයන් වහන්සේලාගේ දේශනා අහන එක පොත් කියවන එක ගැන කල්පනා කරනවා. ඒව හොඳයි කියලා හිතුවොත් එහෙම මගේ ළඟ මහාන වෙච්ච අය වැඩිපුර එතකොට අර මට තියෙන ගෞරවය අඩුයි කියලා. ඒ නිසා හැමතිස්සෙම බලනවා තම ඕක ධම්මපදෙත් තියෙන ගාතාවක. ඒ කියන්නේ මගෙන්ම තමයි අහන්න ඕනේ මං කියන දේම විතරයි අහන්න ඕනේ කියන මතේනවා. ඉතින් එතන තියෙන ඉරිසියාවක් නේ වරුණ. ඉතින් කැටවල ස්වාමීන් වහන්සේ මම දැකපු දේ තමයි මේ නායක හඳුරෝ හැමතිස්සෙම කොහෙන් හරි තේරෙනවා නම් දේශනයක් ඒ දේශන වලට අහන්න අනිවාර්යෙන් අවස්ථාවක්. දැන් මේ net එකේ ශ්‍රවණය කරන දේශන ටික අනිවාර්යෙන් ඒ පැවිදි වෙච්ච සංඝ පිරිස අහනවා. එහෙමයි. ඉතින් ඒක ඇතුලේ තියෙන ගුණේ තමයි පහදින එකේදී අපේ ලොකු සයන්හන්සට වඩා අසවල් සයන්හන්සේ මේ කාරණේ ලස්සනට විග්‍රහ කළා කියලා හිතුවත් උන්වහන්සේක සාදු සාදු කියන තරම් නිහතමානී. පුදුම මුදිතාවක් තියෙනවා. ඉතින් ගුරුවරයෙක් ආචාර්යයන් වහන්සේ නමක් ඉන්න ඕනේ අන්න එහෙමයි කියන එක ගැන අපිට මේ වෙලාවේ හිතෙනවා. එහෙම නොවිච්ච නිසා තමයි අර විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා
අර වගේ විකාර කරන. ඉතින් අද පිරිවෙන තියෙන්න ඕනේ පිරිහෙන එකක් විදිහට නෙමෙයි වරුණ. එහෙමයි. ඇත්තටම මේ පිරිවෙනක මීට වැඩිය මේ උනන්දුවෙන් කියන මෙතන පිරිවෙනේ ප්‍රශ්නයක්වත් මොකක්වත් නෙමෙයි. ඒ උගන්වන්න ඕන විෂය තුළ වෘත්තිමය අධ්‍යාපනයකට සීමා වෙන්නේ නැතුව බුද්ධ වචනය හරියට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ග්‍රහණය කරගන්න දුන්නා නම් ඔය තරුණ පිරිස අතරිනුත් මීට වැඩිය මේ ශාසනයට ශක්තියක් වෙනවා. ඉතින් ඒක මේ කවුරු මොකක් කිව්වත් කාට හරි මේ කාරණාව ගැන තර්කයක් විතරකයක් හිතනවා නම් එතනත් ශ්‍රද්ධාව නැතිකමයි තියෙන්නේ. ඒක කියන්නට ඕනේ. ඉතින් අපි ඇත්තටම මේ වෙලාවේ මේ ගැඹුරු ධර්මයේ අපි අතරින් මගහැරෙන්න ඕවත් ඒ කියන්නේ මේ ධර්මයේ කියා දෙන සංඝයාත් ශ්‍රද්ධාවෙන් බැහැර වෙන්න තැනට අද යොමු වෙලා තියෙන අධ්‍යාපන රටාවත් හේතුණා කියන එක ගැන කියන්නට මේක මේ සාකච්ඡාව මේ පැත්තට යොමු වුණේ කියලාත් කියන්න ඕනේ. ඔව්. අපි සමුගන්නත් ලං වෙලා තිබෙන කාලේ අපේ හැමදෙරනේ අර ඔබ වහන්සේ මට මතක් වෙනවා කියව බුදුරජාණන් වහන්සේ පිළිබඳව දෘෂ්ටි විශේෂඥයන් ගැන කතා කරනකොට උන්වහන්සේ තරම් එහෙම කෙනෙක් නැහැ කියලා. දැන් අපි මේ කොරෝනා වෛරසය ගමුකෝ. ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් මේ කාලය තුල මාස 3-4 තුල නිර්ණායක කීයක් ඉදිරිපත් කළාද? නිගමන කීපයක්. මේක මෙහෙම වෙනවා මෙතනින් ඉවර වෙනවා. ඊට පස්සේ ඒ වෙලතේ වෙනස් වුණා. ඊට පස්සේ දැන් අවසාන වශයෙන් කියන කොරෝනාත් එක්ක හැමදාම ජීවත් වෙන්න වෙයි කියලා. දැන් මේ විද්‍යාඥයෝ මේවා පිළිබඳ පරීක්ෂණ කරලා නිගමනයකට ඇවිල්ලා මේ අවසානයේ නිගමනය වෙනස් නැහැ. බුදුරජාණන් වහන්සේගේම නිගමන වෙනස් වෙන්නේ නැහැ. මේක හරි අපූර්වයි. දැන් ඔබ බලන වරුණ මේ වරුණම සාක්ෂි වරුණ එක දවසක් මාත් එක්ක තර්ක කළා මේ මාස්ක් අවශ්‍ය නැහැ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේත් කිව්වා කියලා. හරි ඇමරිකාවෙත් මෙහෙමයි කියලා. එතකොට වරුණත් එක්ක ඒ වෙලාවේ මම මේ කියන්නේ මෙහි ඉන්න ප්‍රබල ආයතනත් කිව්වයි කියලා කිව්වා. මං ඒ වෙලාවේ ගියා නෑ රෙදි කෑල්ලක් හරි ගැට ගහගෙන අනේක මෙහෙමයි කියලා මම තර්ක කළා. ඒ වෙලාවේ. එතකොට වරුණ හැමතිස්සෙම මට කිව්වේ ඒ වුණාට ඔබ පොඩ්ඩක් අහලා බලන්නකෝ මෙහෙත් අසවල් ආයතනෙන් කිව්වා ලෝක සංවිධානයේ කියලා තියෙනවා එහෙමයි කියලා. අද මොකද උනේ? ඇමරිකාව අන්තිමට පිළිගත්ත රෙදි කෑල්ලක් හරි පටලයි යන්න ඕනේ කියලා මේ නහයකට වහන්න. එතකොට මේක තමයි අර දුරක්කාත ධර්මයන්ගේ ස්වභාවය. දුරක්කාත ධර්මයක් කියන්නේ ස්වාක්කාත නැහැ. මනාකොට අවබෝධයකින් නෙමෙයි මේ එකක්වත් වුන් අතපත අඳුරේ අතපත ගැනීම. මේ පරේෂණ කර කර තාම ඔය හැම දෙයකම තාම පරේෂණ තියෙනවා. කියන්නේ ඒව සැකයක් තියෙනවා. හැම දෙයකම වුන් නිගමනයකට ආවට මේක මනසින් අවබෝධයෙන් දැකලා එන නිගමනයක් නෙමෙයි. මේ නිරීක්ෂණ වලින් සීමා වෙච්චා. ඉතින් ඒකින්ද අපි දකිනවා බුදුරජාණන් වහන්සේගේ නිරීක්ෂණ පරීක්ෂණ කතන්දර නෙමෙයි උන්වහන්සේ තියෙන. උන්වහන්සේ මේක පරිපූර්ණ ප්‍රත්‍යක්ෂව මේ ඥාණයෙන් පස්සේට ගියපු අවබෝධයෙන් දැකලා උන්වහන්සේ දේශනා කරන. ඒ නිසා උන්වහන්සේගේ ධර්මයේ ස්වාක්කාතයි මනාකොට මුලැමැදාග ආයි කොතනක්වත් වෙනස් කරන්න නැති වෙන්න දේශනා කරන එකක්. ඒක අර පුදුමේ තියෙන උන්වහන්සේ විතරක් නෙමෙයි. ඒ ධර්මයේම තමයි අතීතයේ සියලු බුදුවරු දේශනා කරේ. ඒකට හේතුව මේක නොවෙනස් ආර්ය සත්‍යයක් කියන්නේ එකයි. අර අනාර්ය ලෝකේ හොයාගෙන යන එක පැත්තක තියලා අද අපි ඇත්තටම ආර්ය ධර්මයට තමයි පුළුවන් තරම් අවධානය යොමු කරන්න ඕනේ. වෙන මොනවා ඉගෙන ගත්තත් අන්තිමේදී වෙනස් වෙයි. වෛද්‍යවරුන්ගේ වෛද්‍ය විෂය බලන්නකො. කාලෙන් කාලට එක ඒවා වෙනස් වෙනවා. දැන් අපි පොඩි කාලේ උනට රෙදි පොරවගෙන නිදාගත්තා. දැන් එහෙම නෙමෙයි. දැන් ඒක අනිත් පැත්තට යන්නේ. හැම දෙයකම සමහරලාට අරක හොඳයි කියනවා ආයි කාලෙකදී කියන ඒක හොඳ නැහැ කියලා නේද දැන් පරිශ්‍රණයකින් ඔප්පු කරගෙනලු විශ්වවිද්‍යාලයක ඒක එක වෙනස්කම් විෂය නිර්දේශ වෙනස් වෙන්නේ ඒකනේ වරුණ. හැබැයි අර බුදුරජාණන් වහන්සේ මේ කාලේ දේශනා කරපු විෂය නිර්දේශය තාම මේ විදිහට ඒ නිර්දේශය අන් නිර්දේශයක් නිර්දේශම වෙලා තියෙනවා. ඉතින් අපි ඇත්තටම ඔබට කවදාකවත් හිස් නෑ බුදුරජාණන්සේගේ ධර්මය ඉගෙන ගන්න මොහොතක්. අපි මේ සාකච්ඡාව සරලව කතා කරන්නේ සාකච්ඡාවේදී සුහද සාකච්ඡාවක් විදිහට මේ කතාව ගියාට මේ දේශනයට වැඩියෙන් අවධානය යොමු කරගෙන අහන්න කවදාකවත් ඔබට දේශනාව ඉගෙන ගන්න කාරණා හිස් වෙන්නේ නෑ. ඒක මේ ආත්මෙට විතරකුත් නෙමෙයි කල්ප ගානක් හරි කවදා හරි අවබෝධයට ඔබ පත් වෙන දා වෙනතුරු ඒ ඉගෙන ගන්න අහන ධර්මය උදව් වෙනවා කියලා අපි මතක් කරමු වරුණ. හොඳයි අපිට සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන්නේ. අපි මෙවැනි සරල දේවල් කතා කරන්නටත් සාකච්ඡාව තුළ හේතු වෙන්නේ ඇතැම් වෙලාවට අපි නොදැනුවත්ව අපි මෝහයට
යොමු වැටෙන්නට පුළුවන්, මාන්නයට යොමු වෙන්නට පුළුවන්. ඒ වගේ අපේ අතින් අකුසලයන් වෙන්න පුළුවන්. අපි නොදැනීම නැත්නම් අපි මේ පිළිබඳ අවබෝධයක් නොමැතිකම නිසාම ඇතැම් වෙලාවට ගැරහුම් අර අපේ හැමදෙරු සිහිපත් කළා වගේ භික්ෂුන් වහන්සේලා දිහා වැරදි දෘෂ්ටි කෝණයකින් බලන්නත් පුළුවන්. ඒ නිසා අකුසල් කරගන්නත් පුළුවන්. සහ අවබෝධයකින් යම් දෙයක් දෙස බලන්නට එය විවරණය කිරීම තුළ ධර්මයේ පැත්තෙන් බුදුරජාණන් වහන්සේ කළ දේශනානුසාරයෙන් ඒවා විග්‍රහ කරලා පැහැදිලි කරනකොට අපේ මනස පුළුල් වෙනවා. ඒ නිසා අපේ අර තිබෙන ආතතිය නැත්නම් අපේ හිතේ ඇති වෙන ක්‍රෝධය, වෛරය, ගැටීම මේවත් යම් ප්‍රමාණයකට හෝ සමනය වෙන්නට මේ වගේ සාකච්ඡා තුළ අපිට ඉඩකඩක් ලැබේවි. ඒ නිසා ඒ සඳහාත් යොමු වී මේ පෑ දෙක නිමවටපත් වෙන මොහොතේ අපට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගෞරවය ඇති වෙන ආකාරයෙන් ඒ උතුම් බුද්ධ ඥානයන් පිළිබඳව කළ විග්‍රහයත් සමග අද දවස තුලදී වටිනා දේශනාවක් ශ්‍රවණය කරන්නට ලැබුණේ. අපි තවත් ඉදිරියේදී වැනි උතුම් වූ දේශනා ඇසුරේ ඔබේ හිත ධර්මයට යොමු කරවන්නට බලාපොරොත්තු වෙන. ඒ වගේම ඉදිරියේදී තව ප්‍රායෝගිකකරණයට ලක් කරලා මේ ධර්මයේ තුල භාවනාව කෙරෙහි ඇති නැඹුරු සිත තවත් ඒ සඳහාම යොමු කරවන්නට තමයි බවුන් පැලැස්ස ගොඩනගන්නේ. ගොඩනැගුවේ එහි කටයුතු ආරම්භයත් සමග යොමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපි සමුගන්න මොහොතේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නැවත ප්‍රාර්ථනා කරන්නේ මේ උතුම් ධර්මයේ ගුණය හඳුනාගෙන ඒ තුලින් වඩන්නා වූ සිතින් රැස් කරන්නා වූ කුසලයේ ඔබ වහන්සේට උතුම් වූ ධර්ම අවබෝධය පිණිසම වේවායි කියන උතුම් ප්‍රාර්ථනාව අපේ හිත තුළ තිබෙන්නේ. ඒ ප්‍රාර්ථනාවත් සමගින් අද දවසේ සෙනසුරාදා සිත්නෙත අසපුවෙන් සමුගන්න හෙට උදෑසන පෙරවරු 8ට මෙත්නෙත් පාමුල අහන්නට ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සිත්නෙත් අසපුව සතගේ දුක දුටුවේ බුදුනෙතයි